හරි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් 1999 අවුරුද්ද විභාගයේ තිබුණ MCQ නැත්නම් අපි කියන බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තමයි අද දිනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වීඩියෝ එක පටන් ගන්නකොට කියන්න ඕනේ ඔයගොල්ලෝ අතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තියෙනවා නම් ඒක අතර ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන ළමයිගේ අතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට කරන්න ඕනේ හරියට මේක පැය 1යි විනාඩි 45ක් පැය එකමාරක් අතර කාලයක් තුල ටයිම් කරලා පේපර් එක කරලා මේ වීඩියෝ සමග එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මොකද පේපර් එක නොකර වීඩියෝ එක සමග එකතු කළා වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ටයිම් කරලා පේපර් එක කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි. ඒ නිසා අපි පටන් ගමු බහුවර්ණ සාකච්ඡා කිරීම සඳහා. අපි මුලින්ම බලමු 1999 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙන පළවෙනි ගාන සඳහා එන්න. ඒකේ තියෙන්නේ ප්ලාන්ක් නියතය ඒකක මොනවද කියලා අහනවා. ප්ලාන්ක් නියතය ඒකක මේ ළඟදී අවුරුදු වලත් ප්‍රශ්න අහලා තියෙනවා ප්ලාන්ක් නියතය. ඒතර ප්ලාන්ක් නියතය කිව්ව ගමන් අපිට අවබෝධ වෙන්න ඕනේ මොකද්ද ප්ලාන්ක් නියතය සම්බන්ධ කරන තැන. අපිට ඒකක එකපාර මතක නැත්තම් කටපාඩම් කරලා නැති කෙනෙක් නම් ඇත්තට මේ එකක් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි සමීකරණයට මොකක්ද කියලා එන්න ඕනේ. සම්පූර්ණ විෂය නිර්දේශ අවධානයෙන් ඉගෙන ගන්න කෙනෙක්ට මෙන්න මේ සමීකරණය හම්බ වෙනවා E = HF. අපි මේ සමීකරණයෙන් හම්බෙන්නේ මේක අපි දන්නවා මේ තියෙන්නේ තරංගවල ශක්තිය විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය ප්‍රකාශ කරන විදිහ. E = HF ප්ලාන්ක් සමීකරණය. ඒතර මේකේ H කියන්නේ ප්ලාන්ක් නියතය, F කියන්නේ සංඛ්‍යාතය, E කියලා කියන්නේ ශක්තිය. අපි කියනවා ෆෝටෝනයක ශක්තිය කියලා. ඒතර ශක්තිය මොනවා වුණත් ලියන්නේ ජූල් වලින්. ඒතර ප්ලාන්ක් නියතයේ ඒකක තමයි මට උමනා වෙලා තියෙන්නේ. සංඛ්‍යාතයේ ඒකක අපි හර්ට්ස් දාන්න නැතුව එයාගේ සාමාන්‍ය ඒකකේ තප්පරයට කියන එක දාන්න. ඒ අනුව දැන් සංඛ්‍යාතයේ ඒකක දන්නවා, ශක්තිය ඒකක දන්නවා. ඒ නිසා H වල ඒකක හදා ගන්න පුළුවන්. උත්තරේ හම්බ වෙනවා ජූල් තප්පර කියලා. හරි සරල ගානක් වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේකේ බැලුවහම ආන්සර් එක 2. ලේසි ගානක් සාමාන්‍යයෙන් බොහෝ අවුරුදු වල පළවෙනි ප්‍රශ්නය පළවෙනි MCQ එක විදිහට අහනවා ඒකකයක් කිසියම් භෞතික රාශියක ඒකකය මොකක්ද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මිනුම් ඒකක හා මාන පාඩම ඇසුරෙන් මොකක් හරි භෞතික රාශියක් සඳහා ඒකක එහෙම නැත්නම් මිනුමක් ගන්න විදිය ආදී වශයෙන් දේවල් අහන්න පුළුවන් පේපර් එකක. ඒතර මේ අවුරුද්දේ අහලා තියෙන ඕක. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. කෝණික ප්‍රවේගයේ මාන මොනවද කියලා අහනවා. මේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ අහනවා කෝණික ප්‍රවේගයේ මාන. දැන් අපි දන්නවා කෝණික ප්‍රවේගය කියලා කියන එක්කෙනා අපිට හම්බ වෙන්නේ භ්‍රමණ චලිතයේ පාඩමේදී. ඒතර කෝණික ප්‍රවේගය. ඒතර මේකේ ප්‍රවේගය සම්බන්ධ තියෙනවා භ්‍රමණ චලිතයේදී කෝණික ප්‍රවේගයේ තමයි අපි සම්බන්ධතාවය ගන්න. ඒ අනුව කෝණික ප්‍රවේගය අපි ලියන්නේ ඔමේගා සමානයි θ බෙදීම t. අපි මෙතන කෝණික විස්ථාපන වෙනසක් කියලා ගත්තත් කමන්නේ ඩෙල්ටා ඩීටා බෙදීම t කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ කෝණික ප්‍රවේගය කියලා. ඒතර කෝණික විස්ථාපනය කියන එක්කෙනාගේ අපි දන්නවා මේ කෝණික විස්ථාපනය මනින ඒකකය අරගෙන බැලුවොත් රේඩියන්. රේඩියන් අංශක වලින් නෙමෙයි කෝණයක් වුණාට මනින අපි SI ඒකකය ලෙස පාවිච්චි කරන්නේ රේඩියන්. කාලය මෙනීම සඳහා පාවිච්චි කරන්නේ තප්පර. හැබැයි දැන් ගැටලුව තියෙන අපෙන් අහන්නේ ඒකක නෙමෙයි. ඒකක ඇහුවා නම් තප්පරයට රේඩියන් කියලා දෙන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ මාන මතක තියාගන්න කෝණමයින රේඩියන් වලට කෝණමයින ඒකක වලට මාන නැහැ. එහෙනම් මාන මෙයාට නැත්තම් යට තියෙන කාලයට මාන තියෙනවා. කාලයේ මාන t. එතකොට ඔමේගා වල මාන හැදෙන්නේ මෙයාට මාන නැති නිසා t ඍණ 1. කැපිටල් T ඍණ 1. ඒ නිසා ඒකේ සරල උත්තරයක් ඉන්නේ ආන්සර් එක 2. හරිද ආන්සර් එක 2. සාමාන්‍ය පේපර් එක පළවෙනි ප්‍රශ්න 10 අතිශයින් ලේසි. ඒ නිසා ඒක වරද්දක් නැතිවම යන්න ඕන. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නට එන්න. තුන්වෙනි ගැටලුවට එන්න. සෙල්සියස් අංශක 30 දී ජලයේ සම්තෘප්ත වාෂ්ප පීඩනය සෙල්සියස් අංශක 30 දී ජලයේ සම්තෘප්ත වාෂ්ප පීඩනය දීලා තියෙනවා 1.6 වැඩි කිරීම 10.3 පැස්කල් වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 වූ දිනයක ජලයේ වාෂ්පවල ආංශික පීඩනය 1.2 වැඩි කිරීම 10.3 පැස්කල් කියලා දීලා තියෙනවා. ඒතර අපින් අහන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. අපි දන්නවා සමීකරණය මේකේ දීලා තියෙන දත්ත ඇසුරින්ම සමීකරණය ඔළුවට එන්න ඕනේ. මේ දීලා තියෙන ඔක්කොම වාෂ්ප පීඩන ඇසුරෙන්. නම් වාෂ්ප පීඩන ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න අපි දන්නවා. කොහොමද අපි සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන්නේ?
කාමර උෂ්ණත්වයේදී ජලයේ වාෂ්පවල ආංශික පීඩනය. දැන් ඒක අපිට දීලා තියෙනවා සෙසන්සක 30 වූ දිනයක ආංශික පීඩනය 1.2 වැඩි කිරීම 10.3 පැස්කල් කියලා. ඒක බෙදන්න ඕනේ ජලයේ සම්තෘප්ත වාෂ්ප පීඩනයෙන්. සම්තෘප්ත වාෂ්ප පීඩනයේ උත්තරේ දීලා තියෙනවා 1.6 වැඩි කිරීම 10.3 පැස්කල් කියලා. ඒතර උත්තර දිහා බැලුවහම ප්‍රතිශතයක් ලෙස අහන්නේ නිසා අපි 100න් වැඩි කළා මෙයා ප්‍රසන්ටේජ් එකකට ගන්නවා. එහෙනම් මේක සුළු කරන්න සුළු කරාම ඔයාලට අවශ්‍ය උත්තරේ ලැබෙයි 75ක් කියලා ආන්සර් ලැබෙයි. සරල දෙයක් තියෙන්නේ. ඒතර සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි කාමර උෂ්ණත්වයේ ජලයේ වාෂ්ප පීඩනය බෙදීම සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100. හරි. ඊට පස්සේ අපි එනවා හතරවෙනි MCQ එකට. හතරවෙනි MCQ එකට එනවා. බලන්න හතරවෙනි MCQ එකේ ඒකක වර්ගඵලයකට E ශීඝ්‍රතාවයකින් සූර්යයා ශක්තිය විමෝචනය කරනවලු නැත්නම් විකිරණය කරනවලු සූර්යයා කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය කළහොත් පීඩන කළහොත් එහි පෘෂ්ඨික උෂ්ණත්වය වන්නේ කුමක්ද කියලා අහනවා. ඒතර මේ ගාන කියවද්දිම ගාන භාගයක් දුරට කියනකොට මේ පාඩම මොකක්ද කියලා අවබෝධ වෙනවා. පදාර්ථ හා විකිරණවල තාප විකිරණය කියන පාර්ට් එකේ තියෙන කොටසක් නේ. ඒතර මේ කියවෙන්නේ තනිකර ස්ටෙෆාන් නියමය. ගාන මේ තියරි කොටස අවබෝධයෙන් අහගෙන ඉන්න කෙනෙක්ට කරපු කෙනෙක්ට මේක තේරෙනවා මේ අහන්නේ ස්ටෙෆාන් නියමය ඇසුරෙන් ගානක්. ඒතර මුලින්ම අපි ස්ටෙෆාන් නියමය පොඩ්ඩක් මතක් කරමු. ස්ටෙෆාන් නියමයේදී කියන්නේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුලින් කෘෂ්ණ වස්තු විකිරණය වන විකිරණවල මුළු ශක්තිය නැත්තම් අපි කියනවා මෙහෙම කෘෂ්ණ වස්තුවක ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුලින් විමෝචනය කරන විකිරණවල මුළු ශක්තිය එහි নিরপেক্ষ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝම සමානුපාතික වේ. ඒතර මේක තමයි ස්ටෙෆාන් නියමය. ඊට පස්සේ අපි මේ දීලා තියෙන සම්බන්ධතාවයේ සමීකරණයක් කරන්න ගියාම අනුලෝම සමානුපාතිකත්වය ඉවත් කරලා සමාන ලකුණක් වාරයක් නියතයක් දාන්න ඕනේ. ඒ නියතයට දාන්නේ සිග්මා T4. මෙන්න මේ සිග්මාට තමයි කියන්නේ ස්ටෙෆාන් නියතය කියලා. ස්ටෙෆාන් නියතය කියලා කියන්නේ. ඒතර මේක ශක්තිය මේ තියෙන කාලය මේ තියෙන හරස්කඩ වර්ගඵලය. එතකොට පොදුවේ සමහර වෙලාවට සමහර අපි සමීකරණ හදන්න සමීකරණ මතක තියාගෙන ඉන්නව පුරුද්දට E සමානයි සිග්මා T4 කියලා. එතකොට දැන් E සමානයි සිග්මා T4 කියලා කවුරු හරි මතක තියාගත්තොත් මේ තියෙන්නේ E කියන්නේ ශක්තිය නෙමෙයි. එතකොට මේ E කියලා කියන්නේ මොකද අපි දන්නවා සමීකරණ ව්‍යුත්පන්න වෙන්නේ E බෙදීම TA කියලා. එහෙනම් මේ E කියන්නේ ඒකක කාලයකදී ඒකක හරස්කඩ වර්ගඵලයක් තුලින් කියලා කියවෙන්න ඕන. හරිද? ඒතර දැන් ගානට එන්න පුළුවන්. දැන් ගාන දිහා බලන්න. ඒකක වර්ගඵලයකට E ශීඝ්‍රතාවය කියන්න කියනවා. ඒකක වර්ගඵලයකට E ශීඝ්‍රතාවය. එහෙනම් මේ කියන්නේ මෙන්න මේ මුළු ප්‍රකාශනයේ E ගැන. හරිද? ශීඝ්‍රතාවයකින් සූර්යා ශක්තිය විකිරණය කරනවලු සූර්යා කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය කරමින් ඒ පෘෂ්ඨික උෂ්ණත්වය කියන්නේ අපෙන් අහන්නේ T4. එහෙනම් T4 උක්ත කරගන්න. T4 උක්ත කරාම උත්තරේ හම්බෙනවා E බෙදීම මෙන්න සිග්මා වල ඒකේ හතරවෙනි බලයේ තියෙන T වල එහෙනම් හතරෙන් එක්කෙනේ මූලය ගත්තා නම් හරි. හතරෙන් එක්කෙනේ මූලය. එහෙම ආන්සර් එකට හතරෙන් එක්කෙනේ මූලයකට ඇවිල්ලා තියෙන්නේ. ආන්සර් එක 1 විතරයි. ඒ නිසා උත්තරේ 1. හරිද? ඒකේ අපි ස්ටෙෆාන් නියමය පොඩ්ඩක් ලියමු එහෙම. කෘෂ්ණ වස්තුවක ලියන්න. කෘෂ්ණ වස්තුවක ඒකක කාලයකදී ඒකක හරස්කඩ වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී ඒකක හරස්කඩ වර්ගඵලයක් තුලින් විමෝචනය කරන විකිරණවල මුළු ශක්තිය එහි নিরপেক্ষ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. හතරවෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. එතකොට මේකේ වැදගත්ම දේ මේ නියමය කාට හරි අවශ්‍ය නම් ව්‍යුත්පන්න කිරීම කරගන්න පුළුවන්. හරිනේ. අපි යමු ඊළඟ කොටසට.
බලන්න පස්වෙනි ගාන. නියත සංප්‍රයුක්ත බලයක් මගින් නිශ්චලතාවයට ගෙනෙනු ලබන වස්තුවක ප්‍රවේගයේ කාලය සමග විචලනය වන අන්දම වඩාත් හොඳින් දැක්වෙන්නේ පහත කුමන ප්‍රසාරයෙන්ද කියලා අහනවා. ඒතර නියත සංප්‍රයුක්ත බලයක් මගින් අපි දන්නවා බලය කියලා කියන්නේ ස්කන්ධයේ ත්වරණයේ ගුණිතය. නැත්නම් අපි කියනවා ගම්භීරතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර නියත බලයක් නිසා අපි දන්නවා වස්තු ස්කන්ධේ නියතයි කියලා සැලකුවොත් නියත බලයක් නම් අනිවාර්යෙන් නියත ත්වරණයක් තියෙන්නත් ඕනේ. නේද? එහෙනම් නියත ත්වරණයක් තියෙන්නත් ඕනේ. වගේම අහන්නේ ඒකේ ප්‍රවේග කාල ප්‍රසාරය. එතකොට මෙයා නියත බලයක් මගින් වස්තුව නිශ්චලතාවයට ගේනවා නම් ඇත්තරම මේ ත්වරණය ඍණ ත්වරණයක්. ඒවත් අපි කියනවා මන්දනයක් කියලා. ඒතර අහන්නේ ප්‍රවේග කාල ප්‍රසාරයක්. එනම් ප්‍රවේග කාල ප්‍රසාරයක වදන්නවා නියත ත්වරණ හරි මන්දන හරි නිරූපණය කරන්න නම් අනිවාර්යෙන් අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක්ම වෙන්න ඕන. අනිවාර්යෙන් ප්‍රවේග කාල ප්‍රසාරයක අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් වෙන්න ඕනේ. නියත ත්වරණයක් හරි මන්දනයක් හරි නිරූපණය කරන්න නම්. මන්දනයක් කියන්නේ ඍණානුක්‍රමණයක්. ඒ නිසා ආංශක වෙන්න ඕනේ. මෙහිම ඍණානුක්‍රමණයක් පෙන්වලා තියෙන එකම ප්‍රසාරය තියෙන ආංශක 3. ඒතර දැන් මේක කවුරු හරි පිළිතුරු අයින් කරන ක්‍රමයට යන්න try කරොත් මේ ගාන හදන්න. මේකෙදි අවබෝධ වෙන්න ඕනේ නියත ත්වරණ කියන එකෙන් ප්‍රවේග කාල ප්‍රසාරවල දැනුම තියෙනවා නම් ප්‍රවේග කාල ප්‍රසාරයක වක්‍රයක් එනවා කියන්නේ ත්වරණය නියත නැහැ. ත්වරණය වෙනස් වෙනවා. වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. එතකොට ත්වරණය වක්‍රයකින් නිරූපණය කරනවා කියන්නේම ත්වරණය නියත නැහැ කියන එකයි. එහෙනම් ආන්සර් වලින් අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ වක්‍ර ප්‍රසාර 3ක් තියෙනවා. ඒ තුනම අයින් කරන්න පුළුවන් නේ. හැඩ බලන්න ඕනේ වක්‍ර ප්‍රසාර 3ම අයින් කරන්න පුළුවන් 1යි 2යි 4යි. ඒතර ඉතුරු වෙන්නේ 3 සහ 5 කියන ආන්සර්ස් දෙක විතරයි සරල රේඛාව වලට. ඒකෙනුත් පේනවා පස්වෙනි ආන්සරයෙන් නිරූපණය කරන්නේ ප්‍රවේග කාල ප්‍රසාරක ත්වරණයක්. නේද? විරි ප්‍රසාරයක ත්වරණයක් තමයි මේකේ නියෝජනය කරන්න හේතුව ධනානුක්‍රමණයක් තියෙන නිසා. ඒතර මෙයාගේ තියෙන්නේ ඍණානුක්‍රමණය. මෙයාගේ තියෙන්නේ ඍණානුක්‍රමණයක්. හරි. ඒ නිසා ආන්සරයක 3 වෙන්න ඕනේ. අපි යමු ඊළඟ ගානට 6 වෙනි ගාන. බලන්න පරතරය මීටර 0.5ක් වූ අචල ආධාර දෙකක් අතර තන්තුවක් ඇඳ තන්තුවේ මූලික සංඛ්‍යාතය හර්ට්ස් 440 වනතෙක් එහි ආතතිය වෙනස් කරනවලු. හරිද? දැන් ඉස්සෙල්ලා තිබුණට වඩා ආතතිය දැන් අලුතෙන් වෙනස් කරනවලු. හැබැයි මූලික දානයේ සංඛ්‍යාතය හර්ට්ස් 440 වනතෙක්. හරිද? එහි ආතතිය වෙනස් කරනවලු. තන්තුවේ දිගේ තීරයක් තරංග වේගය කොපමණද කියලා අහනවා. තන්තුවේ දිගේ තීරයක් තරංග වේගය අහනවා. ඒතර අපි දන්නවා තන්තුවක තීරයක් තරංග වේගය සමානයි v සමානයි t බෙදීමේ එම්බල මූලය. මම කලිනුත් ඔක කතා කරලා තියෙනවා අපි වීඩියෝ එකකදී. v සමානයි t බෙදීමේ එම්බල මූලය. t කියලා කියන්නේ තන්තුවේ ආතතිය, m කියලා කියන්නේ රේඛීය ඝනත්වය. හෙවත් අපි ඒකට කියනවා ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය. ඊට පස්සේ අපි දන්නවා ප්‍රවේගය නැත්නම් තරංගවල ප්‍රවේගය ලියන්න පුළුවන් සංඛ්‍යාතය සහ තරංග ආයාමයේ ඇසුරෙන්. ඒතර f ලැම්ඩා සමාන වෙනවා t බෙදීම එම්බල මූලෙට. t බෙදීම එම්බල මූලෙට. ඊළඟ කාරණාව තමයි එතනින් මේ සම්බන්ධතාවවල සම්බන්ධයක් ගන්න පුළුවන්. මම මේකෙන් f උක්ත කරගත්තොත් f සමාන වෙනවා 1ට ලැම්ඩා t බෙදීම එම්බල මූලය. සාමාන්‍ය තීරි පන්තිකදී අපි මේ සංඛ්‍යාත සමීකරණ ව්‍යුත්පන්න කරලා ඊට පස්සේ තරංග රටාවලට යන එක තමයි කරන්නේ. හරි. දැන් ගාන ආයි කියවන්න. පරතරය 0.5ක් වූ අචල ආධාරක දෙකක් අතර තන්තුවක් ඇදලා තියෙනවා. තන්තුවක් තියෙනවලු මේ විදිහට පරතරය මීටර 0.5ක් වෙච්ච අචල ආධාරක දෙකක් අතර. තන්තුවේ මූලික සංඛ්‍යාතය හර්ට්ස් 440ක් වෙනකොට හර්ට්ස් 440ක මූලික සංඛ්‍යාතයක් ලැබෙන තෙක් ආතතිය වෙනස් කරනවලු තන්තු දිගේ තීරයක් තරංග ප්‍රවේගය. ඒතර අපිට පේනවා මේකේ ආතතිය සම්බන්ධයෙන් අපිට ආතතිය අගයක් දීලා නැහැ. හොයන්න දත්තෙකුත් නැහැ. ඊට පස්සේ රේඛීය ඝනත්වය සම්බන්ධ කරගෙනත් නැහැ. එහෙනම් සරලම දේ මෙච්චර ඕනෙත් නැහැ. මේක අපේ තියරි පාර්ට් එක v = f ලැම්ඩා ආදේශ කරගත්තා නම් හරි. ඒතර තන්තුව තුළ තීරයක් තරංග වේගය වගේ අහන්නේ. ඒතර මූලික තානේ සංඛ්‍යාතය දීලා තියෙනවා 440යි හර්ට්ස්. ඊට පස්සේ දැන් අපි හොයාගන්න ඕනේ නම් මූලික තානේ සංඛ්‍යාතය මෙතනට ආදේශ කරා නම් මෙතනට ආදේශ වෙන්න ඕනේ මූලික තානේ තරංග ආයාමය. ඒතර මූලික තානේ තරංග ආයාමය කියලා කියන්නේ මෙන්න මේ මීටර 0.5 තන්තුව ඇතුලේ මූලික තානේ හැදෙන්න ඕනේ. ඒතර ඔයා දන්නා මූලික තානේ කියලා කියන්නේ එක පුඩුවක්.
එක පුඩුවක් තමයි මූලික තානය කියලා කියන්නේ. ඒතර මූලික තානයක තරංගායාමයේ ලියන්න අපි දන්නවා. මොකද ස්ථාවර තරංගයක තරංගායාමයේ කියන අනුයාත පුඩු දෙකක්. ඒතර මෙතන තියෙන්නේ එක පුඩුවයි. එහෙනම් මේ වගේ දෙගුණයක් තමයි වෙන්න ඕනේ. එහෙනම් 0.5 වැඩි වෙන්න ඕනේ දෙකේ. 0.5යි මීටර ඒකකයේ මීටර දිගට තියෙන වැඩි වෙන්න ඕනේ දෙකේ. එතකොට හම්බෙනවා මූලික තානයේ තරංගායාමයේ මෙන්න මේ දිගට අනුරූපව කීයද කියලා. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් දැන් මේක සුළු කරා නම් නිකන් පේනවා 0.5යි 2යි සුළු වුණාම ආයි 1යි. එතකොට 440යි කියලා උත්තරයක් හම්බෙනවා. 440යි ms ඍණ 1 සාමාන්‍ය එකක පාවිච්චි කරපු නිසා. හරි ලේසි ගාණක් තියෙන්නේ. හරිද? ඒ නිසා හිම ආන්සර් එකට තියෙන ආන්සර් 4. ආන්සර් 4. හරිද? අඩුපාඩු හදාගන්න මේ T කියන්නේ කවුද කියලා ලියන්න. T කියන්නේ තන්තු ආතතිය, M කියලා කියන්නේ රේඛීය ඝනත්වය. M කියන්නේ රේඛීය ඝනත්වය. හරි. ඊට පස්සේ පුළුවන් අපිට ඊළඟ ගානට එන්න. බලන්න ගන්න. තීව්‍රතාවයේ I1 ධ්වනි ප්‍රභවයක් ඉවත් කොට එම ස්ථානයේ තීව්‍රතාවයේ CII වන ධ්වනි ප්‍රභවයක් තබනවලු දෙන ලද ලක්ෂයක තීව්‍රතා මට්ටමේ වෙනස් වීම වනුයේ කුමක්ද කියලා අහනවා. දෙන ලද ලක්ෂයක තීව්‍රතා මට්ටමේ වෙනස් වීම. මුලින්ම අපි මේක පොඩ්ඩක් අවශ්‍ය කරන තියරි පාර්ට් එක බලමු. පොඩි කොටසක් කියලා දෙන්න. දැන් ගොඩක් අය පටලවා ගන්න තැනක් තමයි මේ වගේ ගානක තීව්‍රතාවය සහ තීව්‍රතා මට්ටම කියන එක. ඒතර තීව්‍රතාවය කියන්නේ එකක්, තීව්‍රතා මට්ටම කියන්නේ එකක්. නැත්නම් ওই දෙකම එකක් නෙමෙයි. ඒතර තීව්‍රතාවය සම්බන්ධ කරගෙන ලඝු වර්ගයක් ගන්නකොට තමයි තීව්‍රතා මට්ටමකට එන්නේ. අපි ඒකට කියනවා තීව්‍රතාවය I කියලා ගත්තොත් ඉන්ටෙන්සිටි කියන සංකේතය β සමානයි log 10 පාදයෙන් I බෙදීම I0. අපි දන්නවනේ මේ සම්බන්ධතාවය I බෙදීම I0 තමයි තීව්‍රතා මට්ටම සහ තීව්‍රතාවය සම්බන්ධ කරන සමීකරණය. ඒතර මේ I කියන්නේ කිසියම් ලක්ෂයක තීව්‍රතාවයක්. I0 කියන්නේ ශ්‍රව්‍යතා දේහලිය අගය. දැන් 2020 A level කරපු ළමයි දන්නවා I0 වල තීව්‍රතා මට්ටම තමයි අවුරුදු එක්සෑම් එකට ඇහුවේ. පළවෙනි MCQ 10 ඇතුළේ ප්‍රශ්නයකට ආවේ. හරිද? එතකොට මේ බීටා නැත්නම් අපි කියනවා තීව්‍රතා මට්ටමේ ඒකක බෙල්. මේක ඒකක බෙල්. අපි බෙල් ලියන්න කැපිටල් B වලින්. හැබැයි ඔයගොල්ලෝ දැකලා තියෙනවා දැන් මෙතන ආන්සර්ස් වලත් බැලුවාම පේනවා D අකුරක් ඉස්සරහින් දාලා තියෙනවා. D අකුර ඉස්සරහින් දාලා තියෙන ඩෙසි කියන උපසර්ගය. ඒතර ඒකේ ඒකක දාලා තියෙන ඩෙසිබෙල් වලින්. ඒතර ඩෙසිබෙල් වලින් මේ සමීකරණය අපිට බලාපොරොත්තු වෙනවා නම් අපි පොඩි වෙනසයි කරන්නේ. මෙන්න මේ ඉස්සරහට දාගන්න 10ක් 10යි 10 ලඝු I බෙදීම I0 කියලා මෙන්න මේ සමීකරණය සුළු කරා නම් හම්බෙන්නේ කෙලින්ම ආන්සර් එක ඩෙසිබෙල් වලින්. ඒතර මේක හම්බෙන්නේ ඩෙසිබෙල් කියන එකකේ. හරිද? දැන් අපිට සමීකරණයට යන්න පුළුවන් හැම වෙලෙම තීව්‍රතා මට්ටමේ මෙන්න මේ ශ්‍රව්‍යතා දේහලයේ අගය I0ම තමයි ආදේශ කරන්නේ. ඒකේ අගය එක වැඩි කිරීම 10 ඍණ 12යි. ඒතර දැන් අපි ආදේශ කළ බලමු මේ ගාන හදන විදිය. ධන තීව්‍රතා I වන ප්‍රභවයක් මුලින්ම මම බලනවා ධන තීව්‍රතාවය I වෙනකොට එයාගේ ධන තීව්‍රතාවය I වෙනකොට එයාගේ තීව්‍රතා මට්ටම මම β1 කියලා ගන්න. ආරම්භයේදී තීව්‍රතාවයේ තියෙන I නේ. ඒ නිසා ඒක මම ඩෙසිබෙල් වලින් ලියාගෙන යනවා 10යි ලඝු 10 පාදයෙන් I බෙදීම I0. හරිද? මේ තියෙන්නේ තීව්‍රතාවය I වෙනකොට තීව්‍රතා මට්ටම. ඊට පස්සේ දැන් කියනවා තීව්‍රතාවය CII කරාලු. මම එතකොට තීව්‍රතා මට්ටම B2 කියලා හිතන්න. ඒතර ඒකේ උත්තරේ හම්බෙන්නේ 10යි ලඝු 10 පාදයෙන්. ඒතර මෙතන උත්තරය දැන් කලින් වගේ 100 ගුණයක්. බෙදීම I0. හරිද? ඒතර දැන් ඔයාගෙන් අහන්නේ ගානේ මෙන්න මේ දෙකේ සාධනකද තීව්‍රතා මට්ටමේ වෙනස් වීම. තීව්‍රතා මට්ටමේ වෙනස් වීම. ඒතර තීව්‍රතා වෙනස් වීමක් නෙමෙයි අහන්නේ. තීව්‍රතා වෙනස් වීමක් આવුත් උත්තරේ 100යිනේ. අහන්නේ ඔයාගෙන් තීව්‍රතා මට්ටම. එහෙනම් අහන්නේ අවසාන තීව්‍රතා B2 ඍණ B1 වල උත්තරය. හරිද? ඒතර මේකෙන් පොදු පද ටික එළියට අරගෙන ඔයාලට මේක සමීකරණය ලියන්න පුළුවන්. බලන්න මම 10යි ලඝු 10 පාදේ මේකේ 10 කියන එක එළියට ගත්ත සමීකරණ දෙකේම තියෙන නිසා ඒතර මේකේ තියෙනවා CII බෙදීම I0 බෙදීම I0.
ඒතර අඩු කිරීමක් තියෙන්නේ. අපි දන්නවා ලඝු අඩු කිරීමක් කියනකොට මොකද්ද වෙන්න ඕනි කියලා. ලඝු අඩු කිරීමක් කියලා කියන්නේ ගුණ කිරීමක්. ඒ නිසා මම මේ ගුණ කිරීම කියන එක දාගන්නවා මේ විදිහට. ලඝු අඩු කිරීමක් කියලා කියන්නේ සාමාන්‍ය බෙදීමක්. යන බෙදීමක් නම් මෙතන I not උඩට එන්න ඕනේ. යටට එන්න ඕනේ I. ඒතර මේ I not කැන්සල් වෙනවා. ඒතර මේ I ට මේ I කැන්සල් වෙනවා. ඒතර ආන්සර් එකක් හම්බ වෙනවා. log 10 පාදයෙන් 10 මෙන්න මෙතනින් හම්බ වෙනවා 100 සමානයි. මෙතන තියෙනවා 10 ඉලක්කම මෙන්න තීව්‍රතා මට්ටම් දෙක අතර වෙනස. ඊට පස්සේ අපි දන්නවා මේ 100 ලියා ගන්න පුළුවන් 10 දෙවෙනි බලය කියලානේ. 10 දෙවෙනි බලය. එහෙම වුණොත් මෙන්න මේ කොටසේ ආන්සර් එක හම්බ වෙනවා ඔයාට දෙකක් කියලා. ඒ කියන්නේ උත්තරේ හම්බ වෙනවා බීටා ඍණ බීටා 1 සමානයි මේ 2යි මේ 10න් වැඩි වුණාම උත්තරේ 20යි. මං කිව්වා කලින් මෙතන 10 ඉලක්කම දාගෙන හදනවා නම් ඩෙසිබෙල් වලින් ආන්සර් එක හම්බෙන්නේ කියලා. ඒ නිසා ඩෙසිබෙල් 20ක් කියලා උත්තරේ හම්බ වෙනවා. හරිද? ඒතර මේ දීර්ඝව මේ ගානක් හදන විදිය තමයි කතා කරේ. හැබැයි මේක ලේසියෙන් හදන්නත් පුළුවන්. දීර්ඝව නැතුව කාට හරි මේක MCQ type එකේ MCQ ගානක් නිසා එකපාරේ හිතෙන් බලලා උත්තරයක් දෙන්නත් පුළුවන්. ඒක දෙන්නේ මෙහෙමයි. ආරම්භයේ තීව්‍රතාවය අයි කරලා දැන් 100යි අයි කරනවා කියනවනේ. තීව්‍රතාවය අයි කරලා දෙවෙනි මට්ටමේදී තීව්‍රතාවය 100යි අයි. ඒතර තීව්‍රතාවය 100 ගුණයකින්. ඒතර මේකේ ලඝු වගේ බලනකොට අපි දන්නවා 100 කියන එක ලියන්න පුළුවන් 10 බලයක් ලෙස. ඒතර 10 බලයක ලඝු ලිව්වහම අපි දන්නවා මෙතන ආන්සර් එක ලැබෙන්නේ 2යි කියලානේ. ආන්සර් එක 2යි. මෙන්න මෙතනින් ඒ කතන්දරය ආවනේ. මෙන්න මේක එකපාර අපිට ලියා ගන්න පුළුවන් නම් එකපාර හිතෙන් හිතන්න පුළුවන් නම් මේ ආන්සර් එක හිතුවොත් ඒක 10න් වැඩි කරා නම් ඩෙසිබෙල් වලින් ආන්සර් එක හම්බ වෙනවා. මම මෙතන 10න් වැඩි කරේ නැත්තම් උත්තරේ බෙල් 2යි කියලායි හම්බෙන්නේ. හරිද? ඒතර කාට හරි MCQ එකකදී මෙච්චර සුළු කිරීමකට යන්න අවශ්‍ය නැහැ කොහොමත්. මුල්ම හරි ගානක් නිසා කොහොමත්. ඒතර අපිට ලේසියෙන්ම සුළු කරන්න පුළුවන්. මෙන්න මේක හිතාගත්තා නම් මේ තියෙන්නේ තීව්‍රතාවය. නැතු තීව්‍රතා මට්ටම නෙමෙයි. ඒතර ඒ ලඝු අගය ගන්න අවශ්‍ය කරන 10 බලය හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. වේගෙන් කරන කෙනෙක්ට. හරි. අපි ඊළඟ ගානට යමු. එනවා මේකේ ආන්සර් එක ලැබෙන්නේ 3. හරි. එන්න ඊළඟ ගානට කඩදාසියේ තලයට ලම්බකව තබා ඇති ඍජු කම්බියක් තලය තුලට ධාරාවක් අරගෙන යනවලු. කම්බිය අවට හට ගන්නා චුම්බක ශ්‍රේෂ්ඨය වඩාත් නිවැරදිව නිරූපණය වෙන්නේ මොකේද කියලා අහනවා. ඒතර සන්නායක කම්බියක ධාරාවක් ඇතුළට අරගෙන යනවා. මේක චුම්බක ශ්‍රේෂ්ඨය කියන්නේ චුම්බක ශ්‍රේෂ්ඨ පාඩමනේ. ඒතර සන්නායකයක් තුල බෝඩ් එකේ නැත්නම් කඩදාසියේ තලයට කරන්ට් එකක් යනවා නම් අපි ඒක නිරූපණය කරන්නේ කතිරයක් දාලානේ. බෝඩ් එකෙන් එළියට කරන්ට් එකක් යන සන්නායකයක් නම් තියෙන්නේ. බෝඩ් එකේ තලයෙන් එළියට මෙන්න මෙහෙට එන කරන්ට් එකක් නම් යන එකක් නම් තියෙන්නේ. එතකොට අපි අඳින්නේ රවුමක් ඇඳලා තිතක් දාන එක. හරිද? ඔන්න දැන් මම ධාරාවේ දිශාව තීරණය කළ ඉවරයි. අපෙන් අහන්නේ චුම්බක ශ්‍රේෂ්ඨය වඩාත් නිවැරදිව නිරූපණය කරන්න. චුම්බක ශ්‍රේෂ්ඨය අපිට හොයන්න පුළුවන් කරන්ට් එකක් ගමන් කරන සන්නායකයක අවට හට ගන්නවා චුම්බක ශ්‍රේෂ්ඨයක්. ඒ චුම්බක ශ්‍රේෂ්ඨය කියන්නේ ඇත්තටම චුම්බක ශ්‍රාවක ඝනත්වයක්. චුම්බක ශ්‍රාවක ඝනත්වය කියන්නේ දෛශිකයක්. නේද? චුම්බක ශ්‍රාවක ඝනත්වය කියන්නේ දෛශිකයක්. එහෙනම් දෛශිකයට තියෙනවා විශාලත්වයක් තියෙනවා. අනිත් එක තියෙනවා දිශාවක්. විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. මුලින්ම අපි බැලුවොත් ඒකේ දිශාව හොයන්නේ කෙලින්ම දකුණත් නීතිය පාවිච්චි කළා. මේ ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය නෙමෙයි මේක දකුණත් නීතිය. දකුණත් නීතිය පාවිච්චි කළා පුළුවන් අපිට මුලින්ම දිශාව හොයන්න. චුම්බක ශ්‍රාවක ඝනත්වයේ චුම්බක ශ්‍රාවක ඝනත්වයට අපිට ගන්න කැපිටල් B සංකේතය. චුම්බක ශ්‍රාවක ඝනත්වයේ දිශා හොයන්න පුළුවන්. කරන්න මෙහිමයි අපි දකුණත් නීතිය පොඩ්ඩක් මතක් කරගත්තොත් ගන්න ඕනේ දකුණු අත. දකුණු අත අරගෙන මහපට ඇඟිල්ලත් සෙසු ඇඟිලිත් එකිනෙකට ලම්බකව විහිදවන්න. දකුණු අත අරගෙන මහපට ඇඟිල්ලත් සෙසු ඇඟිලිත් මේ විදිහට එකිනෙකට ලම්බකව විහිදවන්න. විහිදවලා මහපට ඇඟිල්ල යොමු වූ දිශාවෙන් ධාරාවේ දිශාව නිරූපණය කරන්න. ඊට පස්සේ ඉතිරි ඇඟිලි පහසුවෙන් කැරකෙන පැත්තක් තියෙනවානේ. ඒ පහසුවෙන් කැරකෙන දිශාවට තමයි චුම්බක ශ්‍රේෂ්ඨය නැත්නම් චුම්බක ශ්‍රාවක ඝනත්වයේ දිශාව හම්බෙන්නේ. ඒ රයිෂිකේ දිශාව. හරි. එහෙනම් දැන් මේක බලන්න මම මේකට දානවා දැන් දිශාව හොයන්න. ඒතර ඔයාලට පේනවා කරන්ට් එක යන බෝඩ් එක ඇතුළට. එහෙනම් මම මහපට ඇඟිල්ල දාන්න ඕනේ බෝඩ් එක ඇතුළට.
එතකොට ඔයාලට පේනවා පහසුවෙන් මගේ ඉතුරු ඇඟිල්ලට කැරකෙන දිශාවක් තියෙනවා. අපිට ඒක පේනවා ඒ කැරකෙන ඔරලෝසුවේ කටු කරගෙන දිශාවට. අපි ඔරලෝසුවේ කටු කරගෙන දිශාවට කියන්නේ දක්ෂිණාවර්තය. ඒතර ඒක සම්පූර්ණ සන්නායකයේ වටේම තියෙනවා. එනම් වෘත්තාකාර මේ වගේ චුම්බක පුඩුවක් අපිට හදාගන්න පුළුවන්. වෘත්තාකාර චුම්බක පුඩුවක්. එතකොට ඒ දිශාව හොයාගත්ත විදිය. අපි ඒ දිශාව හොයාගත්ත විදිහ මේකේ අයින් කරන්න පුළුවන් ආන්සර්ස් වලට ගියොත් පේනවා පැහැදිලිව. ඔය 1 2 කියන ආන්සර්ස් කොහොමඩවත් වෙන්න බෑ. ඒ නිසා 1 2 අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ වෘත්ත තියෙන්න මෙපෑ. ඒ නිසා දැන්ට තියෙන වෘත්ත වලිනුත් අපිට ඩිරෙක්ෂන් එක දක්ෂිණාවර්ත නිසා දක්ෂිණාවර්තව නැති ආන්සර් එකක් තියෙනවා 3. ඒකේ වාමාවර්තයි. ඒතර වාමාවර්තව තියෙන ආන්සර් එක අයින් කරලා දාන්න පුළුවන්. ඒතර දැන් දක්ෂිණාවර්ත ආන්සර්ස් දෙකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපි අර හටගන්න චුම්බක ශ්‍රාවකනත්තේ දිශාවෙන් විතරක් උත්තර දෙකක් ඉතුරු කරගත්තා. එහෙනම් ඊළඟ එක බලන්න තියෙන්නේ දිශාවෙන් විශාලත්වයෙන්. දිශාවෙන් ඉස්සෙල් බැලුවා දැන් හොයන්න තියෙනවා විශාලත්වයෙන්. ඒතර අපි දන්නවා සන්නායකයක ගමන් කරන ධාරාවක් නිසා අවට හටගන්නා චුම්බක ශ්‍රාව ඝනත්වයේ නැත්නම් චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාව හොයන්නේ දකුණත් නීතියේ. විශාලත්වය හොයන්නේ බයෝසාවර්ට් නියමයෙන්. ඒතර බයෝසාවර්ට් නියමයෙන් යා කියනවා බයෝසාවර්ට් නියමයෙන් කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ දුර වැඩි වෙන්න සන්නායකෙන් අර ඈතට යන්න ශ්‍රාව ඝනත්වය අඩු වෙනවලු. එහෙනම් ඔයාගේ මේ වලලු අඳිද්දී වලලු දෙකක් අතර තියෙන පරතරයේ ක්‍රමයෙන් සන්නායකෙන් ඉවතරයක්ම වැඩි වෙන්න ඕනේ. එහෙනම් දැන් වලලු දෙකක් මං ඇන්දා මේ පරතරයට වඩා ඊළඟ වලල්ල අතර පරතරය වැඩි වෙන්න ඕනේ. ඒක ගත්තේ බයෝසාවර්ට් නියමයෙන්. විශාලත්වයේ කියවෙන බයෝසාවර්ට් නියමයෙන්. පැහැදිලිද? ඒතර සියලු සිද්ධාන්ත අවශ්‍ය කරනවා මේ කොටස් සඳහා. ඒ අනුව අපිට ඉතුරු වෙනවා දැන් 4 වෙනි ආංශික දිහා බැලුවාම පේනවා සියලුම අර මේගොල්ලන්ගේ තියෙන වලලු වල ગેප් එක සමානයිනේ පරතරය සමානයි. නමුත් 5 වෙනි ආංශයකේ පරතරය ක්‍රමයෙන් වැඩි වෙන විදිහටයි තියෙන්නේ. හරි. ඒ නිසා ආංශික ලැබෙන්නේ 5 කියලා. ඒකේ ලියන්න ගාන ළඟින් තර ලකුණක් දාලා මෙහෙම ධාරාවක් රැගෙන යන සන්නායකයක ලියන්න ධාරාවක් රැගෙන යන සන්නායකයක අවට හටගනු ලබන චුම්බක ශ්‍රාව ඝනත්වය. අවට හටගනු ලබන චුම්බක ශ්‍රාව ඝනත්වය. වරහන් ඇතුළේ ලියන්න චුම්බක ශ්‍රේෂ්ඨය. දෛශිකයේ චුම්බක ශ්‍රේෂ්ඨ දෛශිකයේ දිශාව චුම්බක ශ්‍රේෂ්ඨ දෛශිකයේ දිශාව දකුණත් නියමයෙන් ලබා දෙන අතර එහි විශාලත්වය බයෝසාවර්ට් නියමයෙන් ලබා දෙයි. හරි. අපි යමු ඊළඟ කොටසට. බාන ගාන අරය සෙන්ටිමීටර් 3ක් සහ 4ක් වූ සබම් බුබුලු දෙකක් රික්තකයක් තුලදී සමෝෂ්ණ තත්ත්වයටදී එක් වී තනි බුබුලක් හැදෙනවලු. එම බුබුලේ අරය වනුයේ කුමක්ද කියලා අහනවා. බුබුලු දෙකක් එකතු වෙලා තනි බුබුලක් හැදෙනවලු. ඒ තනි බුබුලේ අරය කුමක්ද කියලා අහනවා. ඒතර හරි ලේසි මේක ගාන කියවද්දි තේරෙන්න ඕනේ සබම් බුබුලක් කිව්වහම ටක් ගාලා පෘෂ්ටිකාතදී කියන එක ඔලුවට යනවානේ. ඊට පස්සේ අපි ওই බුබුලු කතන්දරේ පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි ගෝලාකාර මාවක ගත්තොත් අපි පොදුවේ මාවක කතා කරන ඔය සබම් බුබුලු සම්බන්ධයෙන් සහ ජල බුබුලු. දැන් ජල බුබුලක වෙනස තියෙන්නේ ජල බුබුලක නම් ජල බුබුලේ අභ්‍යන්තරයේ තියෙනවා. හැබැයි සබම් පටලයක නැත්නම් සබම් බුබුලක වෙනස තියෙන්නේ ඇතුලේ තියෙන්නේ වාතය එළියේ තියෙන්නේ වාතය. ජල බුබුලේ ඇතුලේ තියෙන්නේ ජලය එළියේ තියෙන්නේ වාතය. ඒතර
හැම වෙලේම පෘෂ්ඨික ආතතිය ගොඩනැගෙන්නේ ඔයා දන්නවා හැම වෙලේම පෘෂ්ඨය තුල තමයි පෘෂ්ඨික ආතතිය ගොඩනැගෙන්නේ නැත්නම් වාතය සමග ගැටෙන පෘෂ්ඨය තුල. ඒතර මේකේ බැලුවොත් මේ පැත්තෙත් වාතය තියෙනවා මේ පැත්තෙත් වාතය තියෙනවා. මේ තියෙන සබම් බුබුලනේ. සබම් බුබුල ඇතුල් පැත්තෙත් වාතයේ පෘෂ්ඨයක් තියෙනවා. වාතය සමග ගැටෙන පෘෂ්ඨයක් තියෙනවා. එළිය පැත්තෙනොත් වාතය සමග ගැටෙන පෘෂ්ඨයක් තියෙනවා. ඒතර ජල බුබුලේ වෙනස තියෙන්නේ එළිය පැත්තෙන් විතරයි වාතය සමග ගැටෙන පෘෂ්ඨයක් තියෙන්නේ. ඒතර අපි දන්නවා මෙන්න මේ මාවක අතර පීඩන අන්තරය මෙන්න මේ මාවක දෙකක් අතර ලියවෙන පීඩන අන්තරය ලියන්නේ ඩෙල්ටා P සමානයි 2T බෙදීම R. 2T බෙදීම R. මාවකයේ අරය R නම් 2T බෙදීම R වලින් ලියනවා. T කියන්නේ පෘෂ්ඨිකාතති සංගුණකය. ඒතර ඔයාට මේ වගේ ජල බුබුලක ලියනවා නම් 2T බෙදීම R ලියන්න පුළුවන්. T කියන්නේ ජලයේ පෘෂ්ඨිකාතති සංගුණකය. R කියන්නේ මාවකයේ අරය. මෙන්න මේ මාවකයේ අරය ආදේශ කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේක සබම් බුබුලක්. සබම් බුබුලක පීඩනාන්තරය පොඩ්ඩක් වෙනස්. පීඩනාන්තරය ලියනකොට අපි දන්නවා පෘෂ්ඨයක් කරහා පීඩනාන්තරය ලියන්නේ 2T බෙදීම R වලින් මාවකයක. හැබැයි මේකේ තියෙනවා පෘෂ්ඨ දෙකක්. ඒ නිසා දෙකෙන් වැඩි වෙන්න ඕන. හරිද? සබම් බුබුලක තියෙන විශේෂත්වය පොඩ්ඩක් මේ ගාන්නේ මතක් කරලා දුන්නා. ඒතර ගානේ අපිට ඒ මුකුත් ඕන වෙන්නේ නැහැ මේ ගාන හදන්න. අරය සෙන්ටිමීටර් 3ක් සහ අරය සෙන්ටිමීටර් 4ක් වන බුබුලු දෙකක් රික්තකයක් තුලදී වැදගත් දෙයක් කියනවා සමෝෂ්ණ තත්ත්වයට තේදී කියලා. සමෝෂ්ණ තත්ත්වයට තේදී මේ දෙන්න තනි බුබුලක් හදනවලු. ඒතර මේක තේරෙන්න ඕනි ගාන අලුතෙන් හදන කෙනාගේ මේ පරණ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය තමයි මෙන්න මෙයාගේ තිබිච්ච නිසංග පෘෂ්ඨික ශක්තියයි මෙයාගේ තියෙන නිසංග පෘෂ්ඨික ශක්තියයි අරය සෙන්ටිමීටර් 3ක් වන කෙනාගේ අරය සෙන්ටිමීටර් 4ක් වන කෙනාගේ නිසංග පෘෂ්ඨික ශක්තියින් වල එකතුව අලුතෙන් හැදෙන කෙනාගේ නිසංග පෘෂ්ඨික ශක්තියට සමාන වෙන්න ඕනේ. මම අලුතෙන් හැදෙන කෙනාගේ අරය සෙන්ටිමීටර් වලින් R කියලා ගන්නම්. මේගොල්ලෝ 3යි සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් කියලා ගත්තේ. අපි දන්නවා නිසංග පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨිකාතතියදී අපි ලියන්නේ E සමානයි ඩෙල්ටා A වාරයක් T. ඩෙල්ටා A වාරයක් T. දැන් එතන පෘෂ්ඨ දෙකක් තියෙනවා නම් 2යි T වෙනවා. දෙකෙන් වැඩි වෙනවා. අර සබම් බුබුලක වගේම. හරිද? ඕක තමයි සම්බන්ධතාවය. දැන් මේකේ දීලා තියෙන සබම් බුබුලු. ඒතර ආර තියෙන මෙන්න මේ බුබුලේ ශක්තිය නිසංග පෘෂ්ඨික ශක්තියයි මේකේ ශක්තියයි ලියලා ඒක සමාන කරන්න අලුතෙන් හැදෙන කෙනාගේ නිසංග පෘෂ්ඨික ශක්තියට. මම මෙයාගේ එක ලියන්නම්. එයano එයාගේ නිසංග පෘෂ්ඨික ශක්තිය ලියන්න පුළුවන්. එයාගේ හරස් කඩ වර්ගඵලය. හරස් කඩ වර්ගඵලය ලියන්නේ 4යි ගෝලයක හරස් කඩ වර්ගඵලය ලියන 4යි ෆයි R වර්ගය. මම සෙන්ටිමීටර වලින් මේක ආදේශ කරා යන්නේ. මීටර කරන්න ගියේ නෑ. 4යි ෆයි R වර්ගය. ඔන්න ඩෙල්ටා T ඒක ලිව්ව වාරයක් T. එතන සබම් බුබුලක් නිසා මම මෙතන 2T කියලා ආදේශ කරගන්න. නමුත් ඒක ගානේදී කැපිලා යනවා. ඒ නිසා ඒක ලොකු වැදගත්කමක් එන්නේ නෑ. හරිද? ධන මෙයාගේ නිසංග පෘෂ්ඨික ශක්තිය ලියා ගන්න පුළුවන් 4යි ෆයි 4 වර්ගය වැඩි කිරීම 2T. අලුතෙන් හැදෙන කෙනාගේ ගෝලාකාර කෙනෙක් නිසා 4යි ෆයි R වල වර්ගය මම R කියන සෙන්ටිමීටර වලින් ගන්නෙ. මොකද මේගොල්ලෝ සෙන්ටිමීටර වලින් ආදේශ කරපු නිසා එයාගේ ඒ අනුව ලියෙන්නේ පෘෂ්ඨිකාදස සංගුණකයේ දෙකකින් වැඩි කරලා. ඒතර මේක සුළු කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට පේනවා 4යි ෆයි 2යි T කියන සියල්ල කැපිලා ගිහිල්ලා අවසාන ඉතුරු වෙන්නේ 3 වර්ගය දන 4 වර්ගය සමානයි R වර්ගය කියලා. නේද? අපි මේක දන්නවා. සුපුරුදු සමීකරණයක් ආංශයක 5 කියලා හම්බෙන්නේ. ආංශයක 5. හරි. ලියා ගන්න ඒ ගානේ වැදගත් වෙන සබම් බුබුලක පෘෂ්ඨ දෙකක් ඇති බැවින් මාවකය දෙපස පීඩනාන්තරය කියලා සමීකරණ ලියන්න 2T බෙදීම R වැඩි කිරීම 2. ඒක නිකන් 4T බෙදීම R කියලා ලියන්න එපා. ඒක තේරෙන්නේ නැහැ. මේක හොඳට තේරෙනවා එක පෘෂ්ඨයක් නිසා මේක ලිව්වා පෘෂ්ඨ දෙකක් නිසා දෙකකින් වැඩි වෙනවා කියලා. හරිනේ. හරි. අපි යමු ඊළඟට බාහිරංගාන නක්ෂත්‍ර දුරේක්ෂයක අවනෙතට සෙන්ටිමීටර් 60ක නාභිය දුරක් තියෙනවලු. අවනෙතට
අවනත කියලා කියන්නේ වස්තුව තියෙන තැන කාචය. අවනත කියන ඔබ්ජෙක්ටිව් ලෙන්ස්. ඒ නිසා මම f0 කියලා ගන්නම්. එයාගේ නාභිදුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 60ක් කියලා. හරිද? නක්ෂත්‍ර දුරේක්ෂයක්. ඊට පස්සේ කියනවා විවේකී සාමාන්‍ය ඇසකට වස්තුන් දර්ශනය වන පරිදි දුරේක්ෂය සීරුමාරු කොට ඇති විට කාච අතර දුර සෙන්ටිමීටර් 65ක්ලු. ඒ කියන්නේ කාච වර්ග දෙකයිනේ තියෙන. එකක් අපි කියනවා මෙයාගේ උපනෙත නැත්නම් අපි ඇස තියෙන තැන කාචය, උපනෙත් කාචය. ඊට පස්සේ අනිත් එක වස්තුව තියෙන පැත්තේ කාචය, ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක නැත්නම් අපි කියනවා ඒකට අවනත කියලා. ඒතර මේක සාමාන්‍ය විවේකී වෙලාවට මිනිස්සෙක් බලනකොට ඒ කාච දෙක අතර පරතරය දෙනවා සෙන්ටිමීටර 65ක් කියලා. සෙන්ටිමීටර 65ක් කියලා. ඒතර මේක ප්‍රසිද්ධ ගානක්. ඉදිරියටත් ප්‍රශ්නවලදී අහලා තියෙනවා. දැන් මේක පරණ අවුරුද්දක්. ඊට අලුත් අවුරුද්දවලදීත් අහලා තියෙනවා. හරිද? ප්‍රසිද්ධ ගානක්. සාමාන්‍යයෙන් දැනන් ඉන්න ඕනේ නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව. දැන් මේකෙන් සාමාන්‍ය සීරුමාරුව කියන එක අවබෝධ කරගන්න මෙන්න මේ කොටසෙන්. විවේකී සාමාන්‍ය ඇසට වස්තුන් දර්ශනය වන පරිදි දුරේක්ෂය සීරුමාරු කරනවා. ඒ කියන්නේ මේ කතා කරන්නේ සාමාන්‍ය සීරුමාරුව. දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේ පවතිනකොට හරියටම කාචවල නාභිදුරවල් දෙකේ එකතුව කාච දෙක අතර පරතරයට සමානයි. ඒ කියන්නේ මේ 65 සමාන වෙන්න ඕනේ f0 ධන f(e)ට. කාචයේ නාභිදුරවල් දෙකේ එකතුවට මේ කාච දෙක අතර පරතරය සමාන වෙන්න ඕනේ. හැබැයි සාමාන්‍ය සීරුමාරුවේදී විතරයි. එහෙනම් දැන් අපි දන්නවා මෙතන එක්කෙනෙක් 60යි කියලා දන්නවනේ. f0 වල උත්තරය 60යි කියලා දන්නවා. ඒ නිසා මට දැන් මේක සුළු කරලා හදාගන්න පුළුවන් fe වල උත්තරය සෙන්ටිමීටර 5ක් කියලා. සෙන්ටිමීටර 5යි. එතනින් අපි නොදන්නා කාචයේ නාභිදුරත් හොයාගත්තා මේ තියරිය පාවිච්චි කරලා. ඒතර ඊළඟට මේකෙන් අපෙන් අහන්නේ මොකුත් නෙමෙයි උපකරණයේ කෝණික විශාලනය. සාමාන්‍ය සීරුමාරුවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක කෝණික විශාලනය අනිවාර්යෙන් ඔයගොල්ලෝ කටපාඩමේ වුණත් මතක තියාගන්න වෙනවා. ඒකේ උත්තරේ ලියන්න හැම වෙලේම f0 බෙදීම fe. මේක ව්‍යුත්පන්න කිරීමක් තියෙනවා. ඒක රචනා ගානකට ඕන වෙයි. MCQ එකට මේක නම් දැනන් ඉන්නම ඕනේ. f0 බෙදීම fe. ඒතර f0 වල උත්තරේ අපිට ඒගොල්ලෝ දීලා තිබුණා. fe අපි සුළු කරගත්තා. ඒ අනුව ආන්සර් එකක් හම්බ වෙනවා 12යි. මොකද දෙන්නම මම සෙන්ටිමීටර වලින් ආදේශ කරේ. ඒතර මෙයාගේ කෝණික විශාලනයට ඒකක ලැබෙන්නේ නැහැ. උත්තරේ 12යි කියලා එනවා. කෝණික විශාලනය 12යි. ආන්සර් එක ඒ නිසා 4යි. ඒක ළඟින් තර ලකුණක් දාලා යටින් ලියන්න මෙහෙම නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේදී නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේදී කාච දෙක අතර පරතරය කාචවල නාභිදුරවල් වල එකතුවට සමාන වේ. හරි. ඊට පස්සේ ලියලා තියාගන්න මෙයා සාමාන්‍ය සීරුමාරුවේ නක්ෂත්‍ර දුරේක්ෂයක ලියන්න. සාමාන්‍ය සීරුමාරුවේ නක්ෂත්‍ර දුරේක්ෂයක කෝණික විශාලනය සමානයි f0 බෙදීම fe. කාට හරි f0 කියන එක තේරෙන්නේ නැත්නම් මේ කියන්නේ අවනෙත ගැන. අවනෙත් කාචයේ නාභිදුර බෙදීම උපනෙත් කාචයේ නාභිදුර. හරි. අපි එමු ඊළඟ ගානට. බලන ගාන නියත පීඩනයක පවතින පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයේ T සමග විචලනය වීම. ඒතර අචල ස්කන්ධයක් කිව්වහම සහ ඊට පස්සේ කියනවා මෙයාගේ නියත පීඩනයක් කියලානේ. මෙන්න මේ දෙන්න වෙනස් වෙන්නේ නැති සාධක. දැන් මේක ගාන කියවද්දිම තේරෙන්න ඕනේ මේක වායු කොටසයි තාප පාඩමේ. ඒතර වායු කොටසේ මොකද්ද වායු මූල ධර්මය මොන වායු නියමයේද කියලා ඔලුවට එන්න ඕනේ. නියත පීඩනයේදී අචල වායු ස්කන්ධයක කිව්ව ගම මතක් වෙන්න ඕනේ චාල්ස් නියමය. ඒතර මේ කියවෙන්නේ චාල්ස් නියමයේ தත්ත්ව. ඒතර මේ අහන්නේ චාල්ස් නියමයේ ප්‍රස්තාර. නේද? පොඩක් චාල්ස් නියමය මතක් කරගත්තොත් අචල වායු ස්කන්ධයක නියත පීඩනයේදී වායුවේ පරිමාව
නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. වායු පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඊට පස්සේ අපි අනුලෝම සමානුපාතිකත්වය ඉවත් කරන්න සමාන ලකුණක්කාරයෙන් නියතයක් දාලා KT හදා ගන්නවා. එතනින් V බෙදීම T සමානයි K. ඔතනින් අපි සම්බන්ධතාවයේ අවස්ථා දෙකකට යොත්පන කරගන්න V බෙදී V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 නේ. මේක කෙමිස්ට්‍රි වලදීත් ඔයගොල්ලෝ කතා කරනවා ඇති. ඒතර මේ තියෙන චාර්ල්ස් නියමය. ඒතර අපෙන් අහන්නේ ප්‍රස්ථාරයේ පරිමාව එහි නිරපේක්ෂ උෂ්ණත්වයේ සමග විචලන ප්‍රස්ථාරය. ඒගොල්ලෝ අක්ෂ වලට දීලා තියෙන්නේ x අක්ෂයට දීලා තියෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය T නිරපේක්ෂ උෂ්ණත්වය වයින්නේ කෙල්වින් වලින් අපි දන්නවා ඒක. ඊට පස්සේ පරිමාව තමයි y අක්ෂයට දීලා තියෙන්නේ. දැන් එහෙම හදාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය බලන්න v සමානයි kt කියන සමීකරණය අරගත්තොත් ඒක පේනවා y සමානයි mx ආකාර ඇසුරෙන් ඕක හදාගන්න පුළුවන්. මෙන්න මේ අක්ෂ වලට හදාගන්න පුළුවන්. ඒතර y සමානයි mx ආකාර එකක් කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන කෙනෙක් වෙන්න ඕනේ. කෙල්වින් වලින්ම තියෙන නිසා නිරපේක්ෂ උෂ්ණත්වයේ කෙල්වින් එනවා මෙතන කෙල්වින් බිඳුවෙන් තමයි ආරම්භ කරලා මූල ලක්ෂ්‍ය හරහා යන්නේ. කවුරු හරි ප්‍රස්ථාරයේ අක්ෂ x අක්ෂය උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වයේ නැතුව ඒ කියන්නේ කෙල්වින් වලින් නැතුව පරිමාණය සෙල්සියස් වලට ගෙනාවොත් ඒතර ප්‍රස්ථාරයේ පොඩි වෙනසක් වෙනවා. ඒතර ඔයාලට මූල ලක්ෂයෙන් පටන් ගන්න බෑ. මොකද හේතුව මේක මූල ලක්ෂය කියන්නේ සෙල්සියස් බිඳුවයි. එතන තියරි එක අනුව නියමයෙන් කියවෙන්නේ කෙල්වින් බිඳුවට. එහෙනම් මේකෙදී කෙල්වින් බිඳුවේ ඉඳලා එනවා වගේ ප්‍රස්ථාරය ඇදෙන්න ඕනේ. මෙහි ඉඳලා එන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 273න් ප්‍රස්ථාරය පටන් ගන්නවා. ඍණ 273න් ප්‍රස්ථාරය සෙල්සියස් පටන් ගන්න ඕනේ. මොකද ඍණ 273යි කියලා කියන්නේ කෙල්වින් බිඳුවයි. හරිද? ඒතර මේක තමයි මේ අවුරුද්දේ ඇහුවේ ඊළඟ අවුරුද්දක මේක අහන්න පුළුවන්. ගොල්ලෝ කෙමිස්ට්‍රි වලදීත් ඒක දන්නවා. හරි. ඒ අනුව ආන්සර් එක 4 අපි එකේ නියමයේ මුලින් ලියලා තියාගමු. ප්‍රශ්නයට අදාළ නියමය ලියන්න හදන්නේ චාර්ල්ස් නියමය. ලියන්න. අචල වායු ස්කන්ධයක නියත පීඩනයේදී වායුවේ පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. දැන් පේපර් ඩිස්කෂන් එකක් යනවා කියන්නේ මේක ඔයා පේපර් එක කරලා මේකේ අඩුපාඩු හදාගෙන යන අතරතුරේ නම් ඉන්නේ ටක් ගාලා කරන්න ඕනේ. දැන් මේ කතා කරේ චාර්ල්ස්නේ දැන් ඊළඟ අවුරුද්දේ බොයිල් අහන්න පුළුවන්. නැත්තම් ඇවගාඩ්‍රෝ නියමය ඇසුරෙන් අහන්න පුළුවන්. ආංශික පීඩන නියමයේ ඩෝල්ටන්ගේ ඒක ඇසුරෙන් අහන්න පුළුවන්. එහෙනම් ටක් ගාලා කරන්න ඕනේ. මේක විතරක් නෙමෙයි මේ මොහොතේම ඊතුරු නියම ටිකත් බලන්න. එතකොට ඒක ගැටලුවක් නැතුවාට ඒකෙන් ඊළඟ ප්‍රශ්නට ගියාට කිසි ගැටලුවක් එන්නේ නැහැ. මොකද ඔයා පුළුල් පරාසයක් අධ්‍යයනය කරලා ඉවරයි. පැහැදිලිද? හරි. අපි එන්න ඊළඟ ගානට. බාන ගාන පහත දක්වා ඇත්තේ කුමන ගුණයක් ඇල්ෆා බීටා ගැමා විකිරණ වර්ග තුනටම පොදු ගුණයක් නොවන්නේද කියලා අහනවා. ඊට පස්සේ අපි දැනන් ඉන්න ඕනේ මුලින්ම ඇල්ෆා බීටා වල සම්බන්ධතා ටික බීටා ගැමා වල ඇල්ෆා කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය 4යි පරමාණු ක්‍රමාංකය 2යි බීටා කියලා කියන්නේ බිඳුව ඍණ 1 පොදුවේ අපි බීටා කියලා ගන්න. මේකේ බීටා ප්ලස් එකකුත් තියෙනවා. ගැමා කියලා කියන්නේ බිඳුවයි. ඒතර ගැමා වල විශේෂත්වය ගැමා කියන්නේ කෙලින්ම විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංග ඉලෙක්ට්‍රෝමැග්නටික් වේව් එකක් කියලා අපි කියනවා. ඒතර මේ දෙන්න බැලුවොත් එහෙම අංශුමය කිරණ. හරිද? ඒතර මේ දෙන්නගේ සම්බන්ධතාවය ඒකයි. ඒතර මෙයා විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංගයක් නම් විද්‍යුත් චුම්බක තරංග සතු සියලු ලක්ෂණ මෙයාට තියෙනවා. මෙයා වාතයේ හෝ රික්තකයේදී ආලෝකයේ වේගෙන් යනවා. අපි ආලෝකයේ වේගය කියලා කියන්නේ 3 වැඩි කිරීම 18 වේගෙන් යනවා. ඊට පස්සේ මෙයාට කිසිම වෙලාවක ආරෝපණ නැහැ. එහෙනම් මෙයාට ආරෝපණ නැත්තම් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර වලින් උත්ක්‍රමණයක් හිටින්නෙත් නැහැ. උත්ක්‍රමණයක් තියෙන්නෙත් නැහැ. හරි. ඒතර මේගොල්ලන්ට ආරෝපණ තියෙනවා. එහෙනම් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර වලින් උත්ක්‍රමණ පෙන්වන්නත් ඕනේ. අපි බලමු මේකේ තියෙන උත්තර ටික. එක තියෙනවා පොදු ගුණයක් නොවන්නේ මොනවද කියලා අහනවා. පොදු ගුණයක් නොවන්නේ එක ශක්තිය රැගෙන යනවා. ඒක හරි. අංශු ස්වභාවය මෙන්ම තරංගමය ස්වභාවයට පෙන්වනවා. ඒක අනිවාර්ය කාරණාවක්. වාතය අයනීකරණය කිරීමේ හැකියාව තියෙනවා. පරමාණු නැෂ්ටින් විමෝචනය වීම තියෙනවා. ආරෝපණයක් තිබීම ඒක ප්‍රබලම කාරණාවක්. මෙයාට ආරෝපණයක් නැහැ.
ස්කන්ධ ක්‍රමාංක පරමාණු ක්‍රමාංක නැහැ. විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංග කිසිම කෙනෙක්ට ආරෝපණයක් නැහැ. ඒ නිසා බැලුමට ආංශක 5 කියලා අඳුර ගන්න පුළුවන්. ආංශක 5. හරි. අපි එමු ඊළඟ ගානට. ඒකේ තියෙන්නේ රූපසරහනේ දක්වා ඇති හැඩය සහිත වස්තුව ඒකාකාර වූ ලෝහ තහඩුවකින් කපා ඇත. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමේ වඩාත්ම ඉඩ ඇති ලක්ෂය කුමක්ද කියලා අහනවා. ඒ වගේ ගානක් සරලයි. ඔයගොල්ලෝ හැමෝම දන්න විසඳන විදිහ. යට කොටස කෑලි 4ක් තියෙනවා. ආයි උඩට කෑලි 2ක් තියෙනවා. ආයි මේ පැත්තට තව එක කෑල්ලක් ඉන්න තියෙනවා. සමාන කෑලි වලට කඩලා තියෙන ඒකාකාර තහඩුවක් කියලා තියෙනවානේ. ඒතර මේ හැම කෑල්ලකම ස්කන්ධය මං M කියලා සලකන්නම්. සමාන ස්කන්ධ තමයි තියෙන්නේ. ඒකාකාර තහඩුවක්. ඒතර සමාන ස්කන්ධ තියෙන අපි දන්නවා සාමාන්‍යයෙන් ඒකාකාර තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය එක සමමිතික වස්තුවක් නම් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන හරි මැද. ඒතර මේගොල්ලන්ගේ මේ හැමෝගෙම ගුරුත්ව කේන්ද්‍ර තියෙන මැද. දැන් අපි බලුවොත් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේකේ මැද. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඒකේ මැද. එතකොට ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් තමයි ඒගොල්ලන්ගේ බර ක්‍රියා කරන්නේ. ඒතර මෙයා M මෙයාත් M ඊට පස්සේ මේ දෙන්න විතරක් තනියෙන් සැලකුවොත් ගුරුත්ව කේන්ද්‍රය දැන් අපි මෙන්න මෙහෙම සැලකුවොත් මෙතන ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා G1 මෙතන ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා G2 කියලා හිතන්න. ඊට පස්සේ මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියලා කිව්වොත් මේ දෙන්නගේම ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියලා කිව්වොත් එතකොට ඔයා කරන්න ඕනේ මේ ගුරුත්ව කේන්ද්‍ර දෙක සරල රේඛාවකින් යා කරනවා. යා කරලා ඊට පස්සේ මෙන්න මේ ස්කන්ධ අගයන් පිළිබඳ අවබෝධයෙන් අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය මේ දෙන්නගේ අතරමැද අගයක තියෙන්න ඕන කියලා ගන්නවා. අතරමැද කියන හරිමැද නෙමෙයි. හරිමැද වෙන්න නම් ස්කන්ධ දෙක සමාන වෙන්න ඕනේ. ස්කන්ධ දෙක හරියටම සමාන නම් හරියටම හරිමැද තියෙනවා. හරිද? නැත්තම් බර වැඩි කෙනාගේ පැත්තට හැම වෙලෙම ගුරුත්ව කේන්ද්‍රය නැඹුරු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපිට තේරෙනවා. එහෙනම් මේ දෙන්නගේ ස්කන්ධ දෙක සමාන නිසා මේ දෙන්න යා කරන රේඛාවේ හරිමැද කියන මෙතන තියෙනවා. එතන 2M එකක්. ඊට පස්සේ මේ දෙන්නත් ඒ විදිහම දෙන්නේ. ඒතර ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය ඒකේ මැද තියෙනවා. නේද? ඒ දෙන්නගේ ගුරුත්වක මේ දෙන්න සැලකුවාම ඒ දෙන්නගේ මැද මේ දෙන්න සැලකුවාම ඒ දෙන්නගේ මැද. දැන් මෙතනින් ක්‍රියාත්මක වෙනවා 2M මෙතනින් ක්‍රියාත්මක වෙනවා 2M. ඒතර ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන් මේ දෙන්න යා කරන රේඛාවේ හරි මැද. ඒ දෙන්න යා කරන රේඛාව හරි මැද කියන්නේ මෙතනනේ. එතනින් යනවා 4M ක්‍රියාත්මක වෙනවා. දැන් මේ 2M වැඩක් නැහැ. සම්පූර්ණයෙන්ම මම යට තියෙන හතරම බැලුවා. ඒ හතරෙම ගුරුත්ව කේන්ද්‍රය තියෙන එකේ මැද. හරිද? ඊට පස්සේ ඒ වගේ මෙතන තියෙන බ්ලොක් දෙකක්. ඒ බ්ලොක් දෙකේ ගුරුත්ව කේන්ද්‍රය අපිට අඳුර ගන්න පුළුවන් මෙතනින් 2M ඒ දෙන්නගේ මැද. ඊට පස්සේ මේ දෙන්නගේ බ්ලොක් දෙකේ ගුරුත්ව කේන්ද්‍රය 2M මෙතනින් අනිවාර්යෙන් ඇති. හරිද? ඊට පස්සේ පේනවා මේ දෙන්න 2M සමාන දෙන්නෙක් කියන නිසා ඒ දෙන්න යා කරන රේඛාවේ හරි මැද තියෙන්න ඕනේ. ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය එතනින් 4M. දැන් මේ 2M එකක් නැහැ. මේ 2M එකක් නැහැ. දැන් තියෙන ඔක්කොම 4M. ඉතින් ඉතුරු වෙන්නේ මේ 4M එකයි මේ 4M එකයි. එහෙනම් ඔයාලට ආංශික ගන්න පුළුවන් මේ දෙන්න යා කරන රේඛාවේ හරි මැද. ඒතර බැලුමට පේනවා එහෙම ලක්ෂයකට ආසන්න ලෙස තියෙන B. නේද? B තියෙන්නේ. ඒතර එතනින් ආංශික ගන්න පුළුවන් ආංශික B කියලා. ගොඩාක් මේ පුරුදු වෙච්ච කෙනෙක්ට නම් මෙච්චර වෙලාවක් යන්නේ නැහැ. සරලව හදන්න පුළුවන්. මම මේ කතා කරේ කාට හරි මුල්ම අවස්ථාවේ ඉඳලා ගානක් හදනවා නම් හදන විදිය. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ જાති ගණන් පාස් පේපර්ස් පොත් වලින් හොයාගෙන තවදුරටත් මේ જાති ගණන් වැරදුනොත් ආයෙ හදන්න. එතකොට වැඩේ හරියනවා. හරි. බලන්න ඊළඟ ගානට එන්න. 15 වෙනි ගාන. බර නිව්ටන් 6ක් වන දුනු නියතය කේවන ප්‍රත්‍යස්ස තන්තුවක් දිගින් හරි අඩක් වනසේ සමාන කොටස් දෙකකට කපා ඇත. එක් කොටසක දුනු නියතය මොකක්ද කියලා අහනවනේ. දුනු නියතේ කේවන ප්‍රත්‍යස්ස තන්තුවක් මගින් තන්තුවක් දිගින් අර්ධයක් වන ලෙස. කියන්නේ මෙන්න මේ වගේ දුනු නියතය කේවන ප්‍රත්‍යස්ස තන්තුවක් තියෙනවා කියලා හිතන්න. ඒක දැන් කියනවා එහි අර්ධයක් වනසේ සමාන කොටස් දෙකකට කඩනවලු. මේවැ දිග L 2L කිරිතන ආරම්භකදී. ඒතර මේක දිග L බැගින් කොටස් දෙකකට කඩනවලු. දැන් අහනවා මෙන්න මේගොල්ලන්ගේ දුනු නියත මොනවද කියලා. මෙන්න මේගොල්ලන්ගේ දුනු නියත මොනවද කියලා යහන. එක් කොටසක දුනු නියතය
කුමක්ද කියලා අහනවා. ඒතර අපි දන්නවා දුරු නියතය සහ විතතිය සම්බන්ධ කරන සමීකරණය f = k වාරයක් x දුරු නියතය වැඩි කිරීම විතතිය. හරිද? එතනින් අපි k උත්තර කරගත්තොත් උත්තරයක් හම්බ වෙනවා k = f බෙදීම x. මෙතනින් තමයි දුරු නියතයේ අර්ථ දක්වන්නේ. ඒකක දිගක් සඳහා විතතියට තමයි k කියලා කියන්නේ. ඒතර ඒකක දිගක් සඳහා කියලා කියන්නේ මීටර 1ක් දිගක් අදින්න. නැත්නම් අපි කියතොත් දුන්නක් මීටර 1ක දිගක් අදින්න අවශ්‍ය කරන බලයට තමයි දුරු නියතය කියලා කියන්නේ. දුන්නක් මීටර 1ක දිගක් ඇදීමට අවශ්‍ය කරන බලය දුරු නියතේ නම් වේ. එතකොට මීටර 1ක් අදින්න අවශ්‍ය කරන බලය එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේකේ දුන්නේ දිග වෙනස් වෙන්න අනිවාර්යෙන් ඕක වෙනස් වෙනවානේ. කෙටි දුන්න ඒ නිසා කෙටි වෙන්න අදින්න අවශ්‍ය කරන බලය වැඩි වෙනවා. අවශ්‍ය කරන බලය වැඩි වෙනවා. එහෙනම් මේ දුනු නියතය කියන එක මතක තියාගන්න. එතකොට දුන්න දිග ප්‍රමාණය වෙනස් කරාම අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන දෙයක්. එහෙනම් දැන් ගාන නිකම්ම කියවම අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒතර මම මේකේ ඔය k කියන එක හැදෙන විදිය පෙන්නන්නම්. ඔයගොල්ලෝ දන්නවා ප්‍රත්‍යක්ෂතා පාඩමේදී අපි ඉගෙන ගන්නවා f බෙදීම a සමානයි y අම්මාපාංකය e බෙදීම l. එතනින් ඔය e කියන එක නා තමයි මම x කියලා ආදේශ කරගන්නම්. e තමයි විතතිය කියලා කියන්නේ. යනවා මම f උක්ත කරගත්තොත් හම්බ වෙනවා y a බෙදීම l වාරයක් x. එතකොට මෙන්න මේ සෙට් එක තමයි අපිට දුනු නියතය k කියලා හදාගන්න පුළුවන්. k වාරයක් x. f = k වාරයක් x. මෙන්න මේ සමීකරණය. එතකොට ඇත්තටම k කියලා කියන්නේ දැන් අවබෝධයක් වෙනවා k කියලා කියන්නේ y a බෙදීම l ට. y a බෙදීම l ට. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ දුනු නියතය වෙනස් වෙනවා දිග සමග. දිග වැඩි වෙන්න දුනු නියතය අඩු වෙනවා. එහෙනම් දිග අඩු වෙන දුනු නියතය වැඩි වෙන්නත් ඕනේ. එහෙනම් දිග කොච්චරකින් අඩු වුණාද? භාගිකකින් අඩු වුණා. එහෙනම් දෙගුණයකින් දුනු නියතය වැඩි වෙන්න ඕනේ. දෙගුණයකින් දුනු නියතය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා ආන්සර් එක 5 විය යුතුයි. ආන්සර් එක 5. හරිද? අවශ්‍ය දේවල් ටික ලියාගෙන මේක වැදගත් කාරණා දුනු නියතය සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ නියතය ඇසුරෙන් තමයි ගත්තේ. එතන ලියන්න මෙහෙම. නැත්නම් ගොඩක් අය හිතන් ඉන්නවා දුනු නියතය කියන්නේ ඒ දුන්න හදලා තියෙන ද්‍රව්‍ය සඳහා රඳා පවතින නියතයක් කියලා. එහෙම එකක් නෙමෙයි. දුනු නියතය කියලා කියන්නේ මීටර 1ක විතතියක් මීටර 1ක දිගක් ඇදීමට අවශ්‍ය කරන බලය. කියන්නේ ඒ දුන්න කෙටි වෙන්න මීටර 1ක් අදින්න අවශ්‍ය කරන බලය වැඩි වෙනවා. ඒක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ගානට. බලන ඊළඟ ගාන පටු සමාන්තර ඒකවර්ණ ආලෝක කදම්බයක් ඍජු කෝණී සමදේපාද වීදුරු ප්‍රිස්මයක් මත පතිත වනසේ ආකාරයෙන් පහත රූප සරහනන පෙන්වා ඇත. ආරම්භක කදම්බය ඇතුල් වූ මුහුණතින්ම එය නිර්ගත වන සැකැස්ම කුමක්ද කියලා අහනවා. ඒක හරි ලේසි. ආලෝකීය පාඩමේ ප්‍රිස්ම කතා කරනකොට අනිවාර්යෙන් මේ කතා කරන කොටසක්. ඊළඟට ඔයගොල්ලෝ මේකේ පොඩි දෙයක් දැනන් ඉන්න ඕනේ. තේරි පන්ති වලදී අපි කතා කරනවා වීදුරු වල අවදි කෝණය ආසන්නව අංශක 42ක් විතර වගේ වෙනවා. හරිද? ඒතර මේක මෙන්න මේ එක පෘෂ්ඨයකට මම මේකේ 4 වෙනි ආංශක පොඩ්ඩක් අඳිනවා බලන්න. පේනවද? මෙන්න මේ මුහුණතට. නැත්නම් අපි මේක බලුවොත් ත්‍රිකෝණයෙන් බලුවොත් කර්ණය කියන මුහුණතට ලම්බකව ආලෝක කිරණයක් පතන වෙනවා. එතකොට මේක අතුරු මුහුණත වෙනවා. ඊළඟ එක්කෙනා අපි දන්නවා අතුරු මුහුණතට ලම්බකව කිරණයක් ආවොත් අපගමනයකින් තොරව යාට යන්න පුළුවන්. ගිහිල්ලා ඊළඟට වදිනවා ඊළඟ වර්තක පෘෂ්ඨේ. ඊළඟ වර්තක පෘෂ්ඨේ වැදෙනවා. දැන් ඔයා දන්නා මෙතන අංශක 90 නම් මෙතනත් අංශක 90යි. දැන් මේක ඍජුකෝණී සමද්විපාද ප්‍රිස්මයක් කියලා කියන නිසා මෙතන 90 නම් මේ දෙන්න දෙපැත්තේ කෝණ දෙක අංශක 45 ගානේ තියෙනවා. එහෙනම් මෙතනත් අංශක 45යි. මෙතන 90යි මෙතන 45 වෙනකොට මේකත් අංශක 45යි. ඒක අවදි කෝණයට වඩා වැඩිනේ. අපි ඊට පස්සේ කරන්නේ මෙතනට අඳිනවා විදුර අභිලම්බයක්. ඒතර මේ කෝණය අංශක 45 නම් මේ කෝණයත් අංශක 45යි. ඒක අවදි කෝණයට වඩා වැඩි. එහෙනම් අනිවාර්යෙන් ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්නම ඕන. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්න ඕනේ. ඒ නිසා මෙතනින් අංශක 45ක් ආනතව ගිහිල්ලා වදිනවා මෙන්න මේ පෘෂ්ඨේ. මේ පෘෂ්ඨේ වදිනවා. ඕකේ ඔය මම මේ 4 වෙනි ආංශකයේ තියෙන විදිහට තමයි මේක ඇඳගෙන යන්නේ. ඊට පස්සේ නැවත පේනවා මෙතන අංශක
අපි දන්නවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මෙතන 45යි නම් මෙතනත් 45යි මේක 90 නිසා මෙතනත් 45යි නැවත අඳිනවා අභිලම්බයක්. ඒතර අභිලම්බයේ හදන පතන කෝණය අංශක 45යි. ඒක වීදුරු වල අවදි කෝණයට වඩා වැඩි 42යි වීදුරු වල අවදි කෝණය ආසන්න ලෙස. ඒතර එහෙනම් ආයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න ඕනේ. අංශක 45කින් නැවත පරාවර්තනය වුණාම ඔයාලට වෙන මෙතන 45යි කියන්නේ මේක 45යි මෙතනත් 45යි. ඒතර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180 වෙන්න නම් මෙන්න මේ හැදෙන කෝණය අංශක 90ක් වෙන්න ඕන. අපි දන්නා මේ ආපු විදියත් මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව පතනය වුණාම අපි දන්නා අපගමනකින් තොරව යනවා කියලා. එහෙනම් මෙතනින් අපගමනකින් තොරව යන්න ඕන. ඒතර මේ කිරණය ආපු මුහුණතින්ම නැවතත් කිරණය ගමන් කරනවා. ඒතර ආංශක ලැබෙන්නේ මේ විදිහට ආංශක 4 කියලා. ඊට ආංශක 4. හරිද? 19 වෙනි MCQ එක බලන්න. ද්‍රව්‍යයන් තුනක් සඳහා විද්‍යුත් ප්‍රතිරෝධකතාවය උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය ABC යන ප්‍රස්ථාර තුනකින් පෙන්눔 කරනවලු. පහත දක්වා ඇති සංයුක්තයන් මගින් ඉහත වක්‍ර නිවැරදිව නිරූපණය කරන්නේ මොකක්ද කියලා අහනවා. සාමාන්‍ය තියරි පන්තිවලදී කතා කරන දේවල්. ඒතර ලෝහමය සන්නායකයක් පළවෙනි ප්‍රස්ථාරයේ නිරූපණය වෙන්නේ. මොකද උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. ඊට පස්සේ B වලින් පේනවා ප්‍රස්ථාරයේ වෙනස. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාවය අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අර්ධ සන්නායකවල ක්‍රියාකාරීත්වය. හරිද? ඊට පස්සේ තුන්වෙනි එකේදී විශේෂත්වය තියෙන්නේ පළවෙනි ප්‍රස්ථාරයේ වගේම කෑල්ලක් තියෙනවා. ඒ ප්‍රස්ථාරයේ වගේම කෑල්ලක් තියෙනවා. හැබැයි ආරම්භක කොටසේදී අර පේනවා උෂ්ණත්වය කිසියම් දුරක් මුල් උෂ්ණත්වයක් ගියාට එයාගේ ප්‍රතිරෝධකතාවය ශුන්‍ය මට්ටමේ තියෙනවා. ප්‍රතිරෝධකතාවය ශුන්‍ය වෙන්න අනිවාර්යෙන් සුපිරි සන්නායකවල. ඒ නිසා බැලුවල්මට ආංශික අඳුර ගන්න පුළුවන් ආංශික 2. ආංශික 2. අපි යමු 20 වෙනි ගානට. 20 වෙනි MCQ එක. බලන්න එකේ ප්‍රත්‍යාවර්තක ධාරාවක වර්ග මධ්‍යන්න මූලාගය IRMS root mean square කියලා කියන අපි පිළිබඳ සඳහන් කර ඇති පහත ප්‍රකාශන සලකන්නලු. IRMS උච්ච ධාරාව IO සමග IRMS සමානයි IO බෙදීම මූල 2 යන සම්බන්ධතාවය බෙදලා තියෙනවා කියලා කියනවා. ඒක අපි දන්නවා. මෙන්න මේ සම්බන්ධතාවය IRMS මේ තියෙන්නේ ඔය කියන කතාව හරි. ප්‍රත්‍යාවර්ත ධාරාවක වර්ග මධ්‍යන්න මූලාගය. වර්ග මධ්‍යන්න මූලාගය. ඒක උත්තරේ සමානයිලු I max බෙදීම මූල 2. මේක තමයි අපි ඉගෙන ගන්න සමීකරණය. මෙතන ඒගොල්ලෝ I max වෙනකොට I naught කියන සංකේතය තමයි දීලා තියෙන්නේ. ඒතර මේ කිසි ගැටලුවක් නැහැ. මේක හරි. ඒ වගේම ওই විදිහම සමීකරණයක් තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රත්‍යාවර්ත විභවයේ වර්ග මධ්‍යන්න මූලාගයට. ප්‍රත්‍යාවර්ත විභවයේ වර්ග මධ්‍යන්න මූලාගය අපි ඒකට කියන VRMS කියලා. ඒක සමාන වෙනවා V max බෙදීම මූල 2. මේ වෙලාවෙම ඒකත් මතක තියාගන්න මේ ගානට ඒක වැදගත් නැහැ. නමුත් ඊළඟ ගානකට ඕන වෙයි. හරිද? ඒතර A කියන පළවෙනි ස්ටේට්මන්ට් එක යනවා හරියනවා. B IRMS යනු එක් වක්‍රයක් තුලදී ධාරාවේ සාමාන්‍ය අගය කියලා තියෙනවා. ධාරාවේ සාමාන්‍ය අගය නෙමෙයි අපි දන්නා ප්‍රත්‍යාවර්ත ධාරාවක විචලන ප්‍රසාරය අර සයිනාකාර හැඩයක් නේ ගන්න. ඒතර මේකේ සාමාන්‍ය අගය ගත්තාම ඔයාලට පේනවා මේ පැත්තට වැඩි වෙනවා මේ පැත්තට අඩු වෙනවා. සමාන වර්ගඵල තියෙනවා. ඒතර මේකේ සාමාන්‍ය අගය අරගෙන බලුවහම උත්තරේ බිඳුවයි. ඒතර මේ B කියන ස්ටේට්මන්ට් එක වැරදි. හරිද? IRMS කියන්නේ ඒක නෙමෙයි. ඒක පැහැදිලි කරලම උඩත් කියනවා වර්ග මධ්‍යන්න මූලාගය කියන වර්ග කරලා තමයි මධ්‍යන්න අගය ගන්න. හරිද? වර්ග කරලා තමයි මූලාගය අරගෙන තමයි මධ්‍යන්න අගය ගන්න. ඒතර ඒ නිසා මේක සාමාන්‍ය අගයක් කියන එක වැරදි. වර්ගය අරගෙන ඒකේ මූලය තමයි ගන්න. එහෙනම් සාමාන්‍ය අගයක් වෙන්න බෑ. මේකේ සාමාන්‍ය අගය බිඳුවයි. හරිද? ඒ නිසා B ස්ටේට්මන්ට් එක වැරදි. කීවද්දි මේක අහුවෙනවා. C IRMS යනු ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ප්‍රතිරෝධයක් තුල සිදු කරන සමාන ක්ෂමතා හානියට සමාන හානියක් සිදු කළ හැකි ධාරාවට තුල්‍ය වූ ධාරාවයි කියලා තියෙනවා. ඒක හරියටම හරි. ඒ විදිහටම මේක VRMS වලට සත්‍යයි. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රතිරෝධයක් කරා ගිහිල්ලා සිදු කරන ක්ෂමතා හානියට සමාන ක්ෂමතා හානියක් කරන සරල ධාරාවට තුල්‍ය වූ අගය තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ ඊට අනුරූප විභවය. හරිද? ඒක හරියටම හරිය නිසා C ස්ටේට්මන්ට් එක හරි. ඒව තරලකුණු දාලා ලියලා තියාගන්න. අපි යමු යන ආන්සර් එක හම්බෙන්නේ A සහ C පමණක් සත්‍ය වේ ආන්සර් 3.
21 වෙනි ගානට එන්න. තියෙනවා යුරේනියම් සමස්ථානිකයක් වන යුරේනියම් වල සමස්ථානිකයක් වන 239.92 යුරේනියම් බීටා මයිනස් අංශුවක් විමෝචනය කරමින් ක්ෂය වෙනවලු. සෑදෙන නවනෂ්ටි ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය පහත ප්‍රතිචාර අතරින් කුමක් නිවැරදිව දෙනවද කියලා අහනවා. මේක ඔයගලන්ට කෙමිස්ට්‍රි වලදීත් කතා කරනවා. හරි ලේසි. යුරේනියම් වල සමස්ථානිකයක් දීලා තියෙනවා 239යි 92යි කියලා. ඒතර ඒකෙන් බීටා අංශුවක් විමෝචනය වෙනවලු. දැන් සාමාන්‍ය කෙමිස්ට්‍රි වල අපි මේක ලියන්නේ නැහැ. නමුත් මම මේක කාටට තේරෙන්නේ නැත්නම් තවදුරටත් හදන්න ලේසි විදියක් කියලා දෙන්නම්. බීටා අංශුවක් විමෝචනය වෙනවා කියන්නේ මේකෙන් බීටා අයින් වෙනවා කියන එකයි. මේකෙන් ඇස්ටින් බීටා අයින් වෙනවා. බීටා කියන එක කියන ඍණ අයින් වෙන නිසා ඍණ කියලා දාලා බිඳුව ඍණ එක දාන්න. හරිද? ඊට පස්සේ ඊතලයක් දාලා ඒතර අලුතෙන් හැදෙනවා කෙනෙක්. ඒ හැදෙන කෙනා මම නිකන් හිතන්නම් x කියලා. අපි දන්නේ නැහැ තාම කවුද හැදෙන්නේ කියලා. ඊට පස්සේ බලලා දැන් මේක සුළු කළා. ස්කන්ධ ක්‍රමාංකය මෙයාගේ 239යි මෙයාගේ බිඳුවයි. එහෙනම් 239න් බිඳුවක් අඩු කරාම උත්තරේ 239යි. කියන හැදෙන කෙනාගේ ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් වෙලා නැහැ. පරමාණු ක්‍රමාංකය තමයි බලන්න ඕනේ. පරමාණු ක්‍රමාංකය බලන්නේ 92කින් අඩු කරන්න ඕනේ ඍණ එකක්. මොකද ඍණ කියන එක සලකන්න ඕනේ. ඒතර පේනවා ඍණයි සුළු නම් දාන වෙනවා. ඒ අනුව 93ක් වෙනවා. නම් හැදෙන කෙනාගේ ස්කන්ධ පරමාණු ක්‍රමාංකය 93ක් වෙනවා. ඒ කියන්නේ බීටා මයිනස් එකක් විමෝචනය වුණාම ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පරමාණු ක්‍රමාංකය එකකින් වැඩි වෙනවා. දැන් ඒ අනුව මට සාමාන්‍යයෙන් අපි කෙමිස්ට්‍රි වල මෙහෙම ලියන්නේ නැහැ. අපිට තේරුම් ගන්නයි මේ වැඩේ කරේ. එහෙනම් ඔය කෙමිස්ට්‍රි පැත්තෙන් ලියනවා නම් සාමාන්‍ය තුලිත සමීකරණේ ලියනවා නම් 239.92 ඊතලයේ ගැහුවා බීටා එක ගේන්න ඕනේ මේ පැත්තට. හැදෙන කෙනා x 239.93 ධන හැදෙන පැත්තෙම ලියන්න ඕනේ බීටා වලගේ. හරිද? ඕක තමයි සාමාන්‍ය සමීකරණ ලියන විදිය. ඒතර අපි දන්නවා මෙතන 92යි තිබුණේ දැන් තියෙන 93යි. ස්කන්ධ ක්‍රමාංකය වෙනසක් වෙලා නැති වුණාට පරමාණු ක්‍රමාංකය 92 හිටපු කෙනා 93ට වෙලා තියෙනවා. පරමාණු ක්‍රමාංකය ඕනම වෙලාවක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක වෙනස් වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් මූලද්‍රව්‍ය වර්ගය වෙනස් වෙනවා. නම් මේ x කියන්නේ කවදාකවත් ආයි යුරේනියම් වෙන්න බෑ. පැහැදිලිද ඒක? අපි එනවා ඊළඟ ගානට. බානිලංගාන රික්තකයක් තුලදී B ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් පවතින ප්‍රදේශයකට ඉලෙක්ට්‍රෝන කදම්බයක් රූපයේ දක්වා ඇති පරිදි ප්‍රක්ෂේපණය කරනවලු. ඉලෙක්ට්‍රෝන කදම්බය සහ චුම්බක ක්ෂේත්‍රය යන දෙකම කඩදාසිය තලය මත පවතිනවලු. ඒක රූප සරහනේ පෙන්වලා තියෙනවා නිවැරදිව. නම් ඉලෙක්ට්‍රෝන වල පතය මොකක්ද කියලා අහනවා. ඒතර මේකත් චුම්බක ක්ෂේත්‍ර ගානක්. චුම්බක ක්ෂේත්‍රයක ආරෝපණ චලිතය කියන මාතෘකාවට දෙනවා මේක අපිට හම්බ වෙන්නේ. ඒතර මේකෙදි ඔයාලට පේනවා චුම්බක ක්ෂේත්‍රයක් දීලා තියෙනවා මේ තියෙන තලයට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රයක් B කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඍණ ආරෝපණයක් එනවා V කියලා ප්‍රවේගයකින් මෙහෙම. ඒක එකිනෙකට ලම්බක වෙන විදිහට තමයි එන්නේ නේ. ඒතර ගාන එකේ පැහැදිලිව කියනවා. එහෙනම් දැන් වාගෙන් අහන්නේ මේකේ ගමන් පතය මොකක්ද කියලා අහන්නේ. මතක තියාගන්න මේක ආරෝපණයක් චුම්බක ක්ෂේත්‍රයක් නැති ඒරියා එකක් ඇතුලේ යනවා නම් හෝ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැති ඒරියා එකක් ඇතුලේ යනවා නම් ඒ ආරෝපණයේ චලිතයට කිසිම බලපෑමක් නැහැ. එයාගේ දිශාව වෙනස් වෙන්නේ නැහැ. දිශා නැති කිසිම වෙනසක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේකේ චුම්බක ක්ෂේත්‍රයේ හමු වෙන සීමාව මේක කියලා. දැන් ආරෝපණය ඍණ ආරෝපණය තියෙන්නේ මෙතන. ඒතර මේ හරිය චුම්බක ක්ෂේත්‍ර නැහැ. චුම්බක ක්ෂේත්‍ර නැත්තම් ආරෝපණයට සාමාන්‍ය පරිදි ওই විදිහට ඩිරෙක්ෂන් එක එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව හානියක් නැතුව කාගේවත් බලපෑමකින් තොරව මෙතනට වෙනකන් එන්න පුළුවන්. හරිද? මෙන්න මෙතනට වෙනකන් එන්න පුළුවන්. කියන්නේ සීමාව හම්බ වෙනකන් එන්න පුළුවන්. සීමාවට ඇතුල් වුණාට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ මගින් ආරෝපණය මත ගොඩනගනවා බලයක්. ඒ බලය දැන් අපි දන්නවා බලය කියන්නේ දෛශිකයක් නේ. එහෙනම් එයාට තියෙනවා විශාලත්වයක්, එයාට තියෙනවා දිශාවක්. ඒකේ දිශාව හොයන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමය පාවිච්චි කරලා. ඒකේ දිශාව දෛශිකයේ දිශාව හොයන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමය පාවිච්චි කරලා. විශාලත්වය හොයන්න අපි දන්න සමීකරණයක් අපි ව්‍යුත්පන්න කරගන්නවා. F සමානයි BQV කියන සමීකරණය ව්‍යුත්පන්න කරගන්නවා. මෙන්න මේ ගොඩනැගෙන F සමානයි BQV වලින් ගොඩනැගෙන මේ F බලය හැම වෙලේම කේන්ද්‍ර අභිසාරී බලයක්. ඒ කියන්නේ මෙයා වෘත්තාකාර මාර්ගයක තමයි ගමන් කරන්න ඕනේ. කේන්ද්‍ර අභිසාරී බලයක් නම් අනිවාර්යෙන්
කේන්ද්‍රය දෙසට තියෙන බලයක් නම් වෘත්තාකාර චලිතයක නැත්නම් වෘත්ත චලිතයක දෙන්න ඕන. ඊට කලින් අපි බලමු දැන් මේකේ අපේ මෙච්චර දේවල් අහන්නේ දැන් අහන්නේ මෙයාගේ ඩිරෙක්ෂන් එක. නම් ෆ්ලෙමින්ගේ වමත් නීතිය වම් අත අරගත්තාම අපි දන්නා මේකෙන් නිරූපණය කරන්නේ බලයේ දිශාව මේ චුම්බක ක්ෂේත්‍රයේ මේ ධාරාව. ඒතර වමත් නියමයේ කියන්නේ කොහොමද? වම් අතේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් එකිනෙකට ලම්බක දිශා තුනකට විහිදුවා මේ දබර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිරූපණය කර මේ තියෙන මැද ඇඟිල්ලෙන් ධාරාවේ දිශාව නිරූපණය කළ විට මහපට ඇඟිල්ල යොමු වූ දිශාවෙන් ආරෝපණය මත බලය හම්බෙනවා. ඒතර ආරෝපණය මත හම්බෙන බලය පස්සේ අපි දන්න එක කේන්ද්‍ර අභිසාරී බලයක්. දැන් මෙතෙන්දි තමයි බලය ගොඩනගන්නේ. ඒ නිසා ඔයා MCQ පේපර් එකේ වුණත් මෙතෙන්දි අපි ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දැම්මොත් වැරදි. මෙහෙදි බල ඇති වෙන්නේ නැහැ. බලය ඇති වෙන්නේ හරියටම ශේෂ්ත්‍රයට ඇතුල් වෙන තැනදී. ඒ නිසා ශේෂ්ත්‍රයට ඇතුල් වෙන තැනට මේ විදිහට ඇඟිල්ල දාන්න චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන මේ දිශාවට ඔන්න මම චුම්බක ශේෂ්ත්‍රය හදාගත්තා. ඒතර ඔයාලට පේනවා ඍණ ආරෝපණයක් මෙහෙට එනවා. ඍණ ආරෝපණයක් එනවා කියන්නේ කරන්ට් එකක් ඊට විරුද්ධව යනවානේ. අපි ධාරා විද්‍යුතේ පාඩම ඉගෙනගෙන තියෙනවා. ඍණ ආරෝපණයක් එන දිශාවට විරුද්ධව තමයි කරන්ට් එක තියෙන්නේ. එහෙනම් ඒක කරන්ට් එක තියෙන්නේ පහළට චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ දිශාවට. එහෙනම් මට පේනවා මගේ මහපට ඇඟිල්ල තියෙන බෝඩ් එක ඇතුළට. එහෙනම් කඩදාසිය තුලට තමයි මෙයාගේ කේන්ද්‍ර අභිසාරී බලය. ඒ නිසා BQV මගින් ගොඩනගෙන බලය ගොඩනගේ. හරිද? එනව කඩදාසිය තුලට පහළ දිශාවට හැරේ කියන ආන්සර් එකට එන්න වෙනවා. උත්තරය 5. උත්තරය 5. හරි. ඒතර අපි කතා කරේ අද 1999 අවුරුද්දේ තියෙන පේපර් එකේ ප්‍රශ්න වැදගත් ප්‍රශ්න කිහිපයක් කතා කරේ. ඒතර මේ පේපර් එකේ ඉතුරු ප්‍රශ්න ටික අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් අදට මෙතනින් සමුගන්නවා.